අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේ තියෙන අවසාන කොටස ලොජික් ගේට් ගැන. එතකොට සාමාන්‍යයෙන් දරුවනේ අපේ ඉලෙක්ට්‍රොනික්ස් ගත්තාම ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයේ බෙදෙනවා කොටස් දෙකකට. එකක් ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් අනිත් එක ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියලා. එතකොට මේ ලොජික් ගේට් ඈත් වෙන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කොටසට. අපි කලින් කතා කරපු ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ කාරකාත්මක වර්ධක වගේ දේවල් ඈත් වෙන්නේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් වලට. ඒත් මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වල මූලික සංකල්ප කීපයක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් ඩිජිටල් ලෝකේ ඩිජිටල් සර්කිට් එකක් ගත්තාම ඒ ඩිජිටල් සර්කිට් එක වල හැම එකම මූලික තැනුම මේකයි කියලා කියන්නේ මේ ලොජික් ගේට්. ලොජික් ගේට් එකක් කියලා කියන්නේ දරුවනේ එහෙම නැත්නම් තාර්කික ద్వාරයක් කියලා කියන්නේ අපි ඩිජිටල් සර්කිට් එකක් ගත්තාම නැත්නම් ඔය සංඛ්‍යාංක පරිපථයක් ගත්තාම ඔය පරිපථවල දුවන්නේ ඔයාලා අහලා ඇති දැකලා ඇති බිඳුව සහ එක. එහෙම නැත්නම් තාර්කික මට්ටම් කියලා අපි කියනවා. ඒවට අපි කියනවා බූලියානු බීජ ගණිතය. මේ බූලියානු ගණිතයේදී අපි ගණිත කර්ම සිදු කරන්න පාවිච්චි කරන තර්ක ටිකක් තමයි මේ ලොජික් ගේට් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ලොජික් ගේට් වලින් වෙන්නේ අතන ලොජික් ගේට් කියලා කියන්නේ මේ තාර්කික ద్వාර කියලා කියන්නේ ඇත්තටම ගණිත කර්ම. හැබැයි ගණිත කර්ම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ බූලියානු ගණිතය විතරයි. එහෙම නැත්නම් බූලියානු ප්‍රකාශන සඳහා පමණයි. ඒතර මේ බූලියානු ප්‍රකාශන එහෙමත් නැත්නම් ඔය බිඳුව සහ එක බයිනරි නම්බර්ස් එක්ක ගණිතයක් තමයි අපි අද කරන්නේ. හරි. ඉතින් අපි ගියොත් පාඩමට ලොජික් ගේට්ස් මම නැත්නම් තාර්කික ద్వාර මේකට යන්න කලින් අපි අර කලින් කිව්වා වගේ තියෙනවා මේ තාර්කික ద్వාර ගණනය කරන්නේ සංඛ්‍යාංක සංඥා හැම නැත්නම් ඩිජිටල් ලෝකයේ ඩිජිටල් දේවල් එක්ක සංඛ්‍යාංක දේවල් එක්ක. එතකොට පරිපථයක් ගත්තාම මේ පරිපථය යන්නේ සංඛ්‍යාංක සංඥා. ඒතර ලෝකයේ ගත්තාම දරුවනේ අපි සංඥා දෙකකට කඩනවා. එකක් ප්‍රතිසම සංඥා අනිත් එක සංඛ්‍යාංක සංඥා. ඇනලොග් සිග්නල් සහ ඩිජිටල් සිග්නල් කියලා. ඒතකොට මේ ඇනලොග් සිග්නල් එක කියලා කියන්නේ මේ විදිහට ධාරාවේ දිශාව සහ විශාලත්වය කාලයත් එක්ක ඔය විදිහට වෙනස් වෙනවා නම් නැත්නම් විභවයේ විශාලත්වය සහ දිශාව කාලයත් එක්ක ඔය විදිහට වෙනස් වෙනවා නම් මේ වගේ එකට අපි කියනවා ප්‍රතිසම සංඥාවක් කියලා. සංඛ්‍යාංක සංඥාවක් කියලා කියන්නේ කාලයත් එක්ක ධාරාවේ විශාලත්වය වෙනස් වෙනවා. හැබැයි දිශාව වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ එකට අපි කියනවා සංඛ්‍යාංක සංඥාවක් කියලා. ඒ කියන්නේ ස්ක්වියර් වේව් කියලා කියනවා. මේ වගේ එකක් ගත්තාම මේක ඒ වගේම මේ නියත විභවයක් පවත්වා ගන්න පුළුවන්. නියත එහෙම නැත්නම් අපි කියනවා අගේ එහෙම නැත්නම් විශාලත්වය නියතව පවතිනවා. මේ වගේ එකක් අසුළුෙන් තමයි විචලනය වෙන්නේ. මේ වගේ එකකට අපි කියනවා සංඛ්‍යාංක සංඥාවක් කියලා. සංඛ්‍යාංක මේවා ප්‍රතිසම. ඇත්තටම දිගුදුර සංඥා සම්ප්‍රේෂණයේදී නැත්නම් දිගුදුර දත්ත සම්ප්‍රේෂණයේදී අපිට මේ සංඛ්‍යාංක සංඥා පාවිච්චි කරන්න බෑ. අපි පාවිච්චි කරන ප්‍රතිසම සංඥා උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ගත්තොත් අන්තර්ජාලයේ තියෙන්නේ අන්තර්ජාලයේ දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ ප්‍රතිසම සංඥා වලින්. ඔයා ඒක පරිගණකය ඇතුළට ගන්නකොට මොකද පරිගණකය කියන්නේ පරිගණකයේ තියෙන ඩිජිටල් සර්කිට් එකක්. හරි පරිගණකය කියන්නේ ඩිජිටල් එකක්. ඒතර මේ පරිගණකයේ දුවන්නේ ඩිජිටල් සිග්නල් සංඛ්‍යාංක සංඥා. ඒතර ඔයා මේ ප්‍රතිසම සංඥාව සංඛ්‍යාංක සංඥාවක් වලට පරිවර්තනය කරලා තමයි පරිගණකය ඇතුළට දෙන්න ඕන. පරිගණකය ඇතුළට ගන්න ඕන. අන්න ඒකට තමයි මොඩම් එක පාවිච්චි කරන්නේ. කියන්නේ රවුටර් එක කියලා. මේ මොඩම් එකකින් කරන්නේ ප්‍රතිසම සංඥාවක් මෙන්න මේ සංඛ්‍යාංක සංඥාව බඩපත් කරලා ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් එකක් බඩපත් කරලා පරිගණකය ඇතුළට ගන්නවා. ඒ වගේම ඔයා පරිගණකය ඇතුළේ තියෙන දෙයක් අන්තර්ජාලයට උදාහරණ කොට පරිගණකය ඇතුළේ තියෙන්නේ ඩිජිටල් විදිහට ඒක ඇනලොග් කරලා තමයි ඊට දෙන්නේ. ඒතකොට ඒක කරන්නේත් මොඩම් එකෙන් ඔයාගේ පරිගණකය ඇතුළේ තියෙන මේ වගේ සංඛ්‍යාංක සංඥා ප්‍රතිසම බඩ පරිවර්තනය කරලා එළියට උදාහරණ. එතකොට මොඩම් එකක් ගත්තාම මොඩම් එකකින් පුළුවන් අපිට මේ ප්‍රතිසම සංඥාවක් සංඛ්‍යාංක කරන්නත් සංඛ්‍යාක එකක් ප්‍රතිසම කරන්නත් පුළුවන්. හරි කොහොම හරි අපි මේ වගේ කතා කරන්නේ අපි කතා කරන්නේ සංඛ්‍යාංක සංඥා ගැන. ඒතර මේ සංඛ්‍යාංක සංඥාවක් ගත්තාම මේ පරිගණක ඇතුලේ දුවන්නේ මම කලින් කිව්වා මේ එහෙම නැත්නම් ඩිජිටල් සර්කිට් ඇතුලේ දුවන්නේ බිඳුව සහ එක. ඒ කියනවා තාර්කික මට්ටම්. බිඳුව සහ නැත්නම් සත්‍ය කියලාත් අපි කියනවා තාර්කික මට්ටම. එතකොට නමුත් පරිපථයක් ගත්තාම පරිපථයකට ඒක සම්බන්ධ වෙන්නේ බිඳුව එක කිව්වට බිඳුව එක සම්බන්ධ වෙන්නේ විභවයත් එක්ක. එහෙම නැත්නම් වෝල්ටේජ් එකත් එක්ක. විභවාන්තරයත් එක්ක. ඒක කොහොමද වෙන්නේ? දැන් අපි ගත්තොත් විභවය 0යි කියලා 0යි වෝල්ටේජ් එක බිඳුවයි කියලා ඒක තාර්කික බිඳුවට තුල්ල වෙනවා. හරි. ඒ වගේම අපි ගත්තොත් 5 වෝල්ට්. 5 වෝල්ට් කියලා කියන්නේ තාර්කික 1. තාර්කික 1. එක ගන්න නම් ඔයා කොහේ හරි සර්කිට් එක 1යි කියලා කියන්නේ තාර්කික 1. නමුත් ප්‍රායෝගිකව ගත්තාම
ප්‍රායෝගික ගත්තාම මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි පරාසයක් ගන්නවා 0.2.8 වෝල්ට් අතර තියෙනවා අපි කියනවා තාර්කික බිඳුව කියලා. ඒ වගේම 2.8 වෝල්ට් 5 වෝල්ට් අතර තියෙන ඒවා අපි කියනවා තාර්කික එක කියලා. එතකොට ආර කොහෙදරි වෝල්ට් 4.7 හම්බුනොත් ඒ කියන්නේ තාර්කික එක. නැත්නම් වෝල්ට් 4යි කියලා කියන්නේ තාර්කික එක තමයි. එක 5 කියන්නේ එක. ඊළඟට ඔයාලට 0.7 වෝල්ට් හම්බුනොත් ඒ කියන්නේ බිඳුව. හරි බිඳුව තාර්කික බිඳුව 0.1 වෝල්ට් කියලා කියන්නේ තාර්කික බිඳුව. බිඳුවම වීම අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ 5 වෝල්ට් වීම අත්‍යවශ්‍ය නැහැ. 5 වෝල්ට් වෙනවා නම් හොඳයි. 2.8යි 5 අතර තියෙනවා නම් අපි කියනවා තාර්කික කියලා. හරිද? හරි මේකත් පොඩ්ඩක් අලුතෙන් තියාගන්න ගමන් අපි යමු එහෙනම් පාඩමට. මෙන්න මේකේ අපි කතා කරනවාද ලොජික් ගේට්ස් කීපයක්. පළවෙනි එක අපි කතා කරනවා OR ගේට් එක. ඊට පස්සේ දෙවෙනි එකට AND ගේට් එක. ඊට පස්සේ තුන්වෙනිට අපි කතා කරනවා NOT ගේට් එක. ඇත්තට මේ තුන් දෙනා තමයි මූලිකම ගේට්ස් තුන. නැත්නම් ద్వාර තුන. ඒත් මේ තුන් දෙනාට අමතරව මේ තුන් දෙනා එකතු කරලා එහෙම කරලා අපි හදාගත්ත ගේට්ස් ටිකක් තියෙනවා. මේ NOT එකයි OR එකයි එකතු කරලා අපිට NO ගේට් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ NOT එකයි AND එක එකතු කරලා NAND ගේට් එක හදාගන්න පුළුවන්. ඊට අමතරව අපි කතා කරනවා XOR කියලා ගේට් එකක්. XOR ඊට පස්සේ මේ OR වල විශේෂ අවස්ථාවක්. ඊට පස්සේ XNO කියලා ගේට් එකක් කතා කරනවා. හරි මෙන්න මේ ලොජික් ගේට්ස් ටික තමයි මේ පාඩමෙන් කතා කරන්නේ මූලිකව. එතකොට මෙන්න මේ තුන් දෙනා ගැන හොඳට තේරුම් ගත්තොත් මේ තුන් දෙනාගෙන් තමයි මේ ටික හදලා තියෙන්නේ. ඒ මූලිකව වැඩි වශයෙන් මේ තුන් දෙනා ගැන කතා කරනවා. කොහොමද මේ හැදිලා තියෙන්නේ සහ ප්‍රායෝගිකව කොහොමද හදාගන්නේ? ඒ සත්‍යතාවගු ඊට පස්සේ බූලියානු ප්‍රකාශන සහ පරිපත. එතකොට මෙන්න මේකෙදි මේ පාඩමේ ඇතුලේ ඔයාලට අනිවාර්යෙන්ම පුළුවන් වෙන මේ පාඩම ඉවරනකොට ඕනෑම බූලියානු ප්‍රකාශනයක් දුන්නාම ඒකට අදාළ සත්‍යතාවගුව සහ පරිපතය අඳින්න. ඒ වගේම පරිපතයක් දුන්නාම ඒකට අදාළ බූලියානු ප්‍රකාශනය සහ සත්‍යතාවගුව ලබා ගන්න. සත්‍යතාවගුවක් දුන්නාම ඒකට අදාළ තාර්කික ద్వාර සහ බූලියානු ප්‍රකාශනය ලියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ පාඩම ඉවරෙද්දී. හරි. අපි ගියොත් OR ගේට් එකට මුලින්ම OR ගේට් එකට මේකෙදි අපි ඉස්සෙල්ලාම බලනවා OR ගේට් එකේ පරිපත සංකේතේ. OR ගේට් එක ගත්තාම OR කුරකට පයින් ගහලා හදාගත්ත හැඩයක් තමයි තියෙන්නේ. ලේසිම වල තියාගෙන මම කියන්නේ නම් OR කුරකට පයින් ගහලා වගේ මේක තමයි OR ගේට් එක. OR කුරකට පයින් ගහම මේ පැත්තෙන් පයින් ගහම මේක ඇලවෙනවා. මෙන්න මේ පැත්ත OR කුර වගේ තියෙනවා ගානට. මෙන්න මේක තමයි OR ගේට් එක. මේකේ ප්‍රධාන දෙකට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. අවුට්පුට් තියෙන එකයි. එතකොට මේක අපි ගමු A, මේක B, මේක මම ගන්නවා F කියලා. හරි. OR ගේට් එකේ බූලියානු ප්‍රකාශනය අපි මේ දෙක ලියනවා A O B සමානයි F මේ අවුට්පුට් එක අපි ලියන්නේ A O B මෙන්න මෙතන තියෙන ධන රුණ තමයි මේක අපි කියවන්න දරුවනේ A O B කියලා. අපි මේ කියවන්නේ A ධන B සමානයි F කියලා. අපි කියන්නේ A O B කියලා. මේක බූලියානු ගණිත කර්මයේ O වල සංකේතය. O කියන එකේ සංකේතය මේක බීජ ගණිතය එකතු කිරීමට සමානයි. හරි. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් අපි මේක දැන් හැබැයි අතන මේක බීජ ගණිතය එකතු කිරීමට වගේ එකක් තමයි මේක. නමුත් අපි මේක O කියලා තමයි කියවන්නේ. හරි. ඊපස් සත්‍යතාවගුව ගත්තොත් සත්‍යතාවගුව හරි මේක සත්‍යතාවගුව අඳිනකොට මේකේ තියෙනවා ප්‍රධාන සහ අප්‍රධාන A B සහ F. අපි මුලින් මෙන්න මේ A සහ B ට ප්‍රධාන ලබා දෙන හැකි ආකාර හොයාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් A ට සහ B ට ප්‍රධාන ලබා දෙන්නේ මොනවාද? ප්‍රධාන විදිහට ලබා දෙන්නේ තාර්කික මට්ටම්. තාර්කික මට්ටම් කියන්නේ බිඳුව හෝ එක. මොකද A ටයි B ටයි දෙන්න පුළුවන් මේ ලොජික් ගේට් කියලා කියන්නේ තාර්කික ద్వාර එහෙමත් නැත්නම් බයිනරි ඔපරේෂන්ස්. ඒතකොට මේගොල්ලන්ට දෙන්නේ බිඳුව සහ එක. A ටයි B ට දෙන්නේ බිඳුව එක. ඒතකොට බලන්න මට බිඳුව එක මේ A ටයි B ට දෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි මම ඉස්සෙල්ලාම A ටයි B ටයි දෙන්නටම බිඳුව දෙනවා. තාර්කික බිඳුව. ඒතකොට A ටයි B ටයි දෙන්නටම මම ඉස්සෙල්ලාම බිඳුව දෙනවා. හරි පළවෙනි එක. ඊට පස්සේ මට පුළුවන් A ට බිඳුව දීලා B ට එක දෙන්න. A ට බිඳුව දීලා B ට එක දෙනවා. A ට බිඳුවයි B එකයි. හරි. ඊට පස්සේ මම B ට බිඳුව දීලා A ට එක දෙනවා. මෙයා බිඳුව කරනවා මෙයාට එක දෙනවා. තව විදිහක්. තව එකක් තියෙනවා මට දෙන්නටම එක දෙන්න පුළුවන්. එහෙනම් දෙන්නම එක වෙනවා. හරි. ඔය විදිහට මට ප්‍රධාන ලබා දෙන්න පුළුවන්. ඒතර ප්‍රධාන දෙනකොට මෙන්න මේ ප්‍රතිදානයේ මේකෙන් එන අවුට්පුට් එක. මේකෙන් අවුට්පුට් එක දිහා බැලුවොත් මේ O කියලා කියන්නේ හෝ. දැන් මේකෙදි අපි කියනවා මේකේ කියවෙන්නේ හෝ O ගේට් එක කියලා කියන දරුවනේ
ප්‍රධානයන් එකක් හෝ එක වෙනවා නම් ප්‍රධානයන් එකක් හෝ එක වෙනවා නම් ප්‍රතිදානය එක වෙනවා. හරි. මොකද්ද? ප්‍රධානයන් එකක් හෝ එක වෙනවා නම් ප්‍රතිදානය එක වෙනවා. අපි කියනවාක ප්‍රධානයන් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානයත් සත්‍ය වෙයි. හරි. එහෙමත් නැත්නම් එහෙම කියන්න පුළුවන් A හෝ B එකයි නම් output එකත් එකයි. හරි. A හෝ B එකයි නම් output එකත් එකයි. එහෙනම් මෙතන A බිඳුවයි B බිඳුවයි එහෙනම් output එක බිඳුවයි. මෙතන A බිඳුව වලට B එකයි. එහෙනම් A හෝ B නේ. එහෙනම් B එක වෙලා තියෙන නිසා මෙතන එක වෙනවා. A හෝ B. ඒතර A එකයි ප්‍රශ්නයක් නෑ එක වෙනවා. දෙන්නම එකයි ගැටලුවක් නෑ එක වෙනවා. මේක හරියට එකතු කිරීම වගේ දරුවනේ මේ එකතු කිරීම වගේනේ. එහෙම මතක තියාගත්තත් කමක් නෑ. මෙතනදී ඔයාලට එකතු කිරීම වගේ හිතන්න පුළුවන්. බිඳුවයි 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 බිඳුව එකයි 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 බිඳුවයි එකයි 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 එකතු කරොත් දෙකක් එන්නේ නමුත් එකයි. මොකද මේකේ දෙක නෑ තියෙන්නේ බිඳුව සහ එක විතරයි. හරි. එකන දෙකක් මොකද කරද්දී ගණිත ඉලක්කම් තියෙන්නේ බිඳුව සහ එක විතරයි. ඒතර එකයි එකයි එකතු කිරීම එකක් කියලා තමයි එන්නේ. ඒතර මේක තමයි O ගේට් එක. හරිද? එතකොට ඕනෑම ගේට් එකක් ගත්තාම මෙන්න මේ තුන ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. පරිපද සංකේතයේ බූලියානු ප්‍රකාශනය සහ සත්‍යතා වගුව නිර්මාණය කරන්න. මේ මම දලා තියෙන සත්‍යතා වගුව ප්‍රධානයන් දෙකක් සඳහා. අපි ප්‍රධාන තුනක් ගත්තොත් ඒ කියන්නේ මේ වගේ එකක් ප්‍රධාන තුනක් ගන්න. O ගේට් එකක් ගන්නවා ප්‍රධාන තුනක් තියෙනවා. A B C F. එහෙනම් මේකේ බූලියානු ප්‍රකාශනය ලියුවොත් මොකක්ද වෙන්නේ? මට ලියන්න පුළුවන් A O B O C සමාන F. නම් මේ තමයි අපේ බූලියානු ප්‍රකාශනය. මේකට දාලා සත්‍යතා වගුව එන්දොත් මේ විදිහට A B C F. දැන් මම මෙතන පුරවන්න ඕනේ මේ A B C ට ප්‍රධාන ලබා දිය හැකි සියලුම ආකාර ටික. හරි. ඉතින් මේ විදිහට පුරවන්න කියලා දැන් මේක නම් ප්‍රශ්නයක් දෙකක් තියෙන නිසා මට ආකාර සියල්ලම හතරක් විදිහට අල්ල ගන්න පුළුවන් වුණා. නමුත් දැන් තුනක් තියෙනවා ආකාර කීයක් එනවා. හරි. ඒක පොඩි අවුලක් නේ. එතකොට මේ ප්‍රධාන ලබා දිය හැකි ආකාර ගණන අපිට මෙහෙම අල්ල ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධාන ගණනත් එක්ක තියෙන ප්‍රධාන සංඛ්‍යාවත් එක්ක අපිට ප්‍රධාන ලබා දිය හැකි ආකාර සම්බන්ධයක් තියෙනවා. බලන්න මෙතනදී ප්‍රධාන දෙකයි තියෙන්නේ. එහෙනම් ප්‍රධාන ලබා දිය හැකි ආකාර දෙකක් හතරක් තියෙනවා නේ. හතරක් තියෙනවා. එතකොට මට මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන්. ප්‍රධාන සංඛ්‍යාව එන්නම්. ප්‍රධාන සංඛ්‍යාව එන්නම්. ප්‍රධාන ලබා දිය හැකි ආකාර. ප්‍රධාන ලබා දිය හැකි ආකාර ගණන සමානයි දෙකේ n වෙනි බලයකට දරුවනේ. මේක ගොඩක් වැදගත්. බලන්න දෙකේ n වෙනි බලයක් අපි ප්‍රධාන n ගණනක් තියෙනවා නම් ප්‍රධාන ලබා දිය හැකි ආකාර ගණන දෙකේ n වෙනි බලයක් කියලා බලන්න. දැන් ප්‍රධාන දෙකක් තියෙනවා නම් ප්‍රධාන ලබා දිය හැකි ආකාර ගණන කියලා කියන්නේ දෙකේ දෙවෙනි බලය. ඒ කියන්නේ 4ක්. ප්‍රධාන දැන් 3ක් තියෙනවා නම් ප්‍රධාන ලබා දිය හැකි ආකාර ගණන කියලා කියන්නේ දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ දරුවනේ 8ක්. හරි. හරි. එහෙනම් මේ දැන් 8 විවිධ ආකාරයෙන් අපිට 8 ගුණයක් තියෙනවා. එහෙනම් නැත්නම් විවිධ ආකාරයෙන් විවිධ පියවර 8ක් තියෙනවා අපිට ප්‍රධාන ලබා දිය හැකි ආකාර. දැන් ඒක මගහැරීමකින් තොරව මෙතන පුරව ගන්න ඕනේ අපි. මේ වගුව පියවර 8ම එහෙම නැත්නම් ආකාර 8ම මගහැරීමකින් තොරව මෙතන පුරව ගන්න ඕනේ. එකක්වත් මිස් වෙන්න බෑ. 8ක් එන්න ඕනේ. ඒක කරගන්න මම ලේසි විදිහක් කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට අපි පටන් ගන්නවා මේ කෙළවරේම තියෙන මේ තමයි සම්මත ආකාරය. මේ කෙළවරේම තියෙන ප්‍රධානයෙන් නැත්නම් අවසාන ප්‍රධානයෙන් කියන්නේ C ප්‍රධානයෙන් පටන් අරගෙන අපි පුරවගෙන යනවා. මේ C කියලා කියන්නේ පළවෙනි එක්කෙනා වගේ බිඳු පළවෙනි එක්කෙනා මෙයා පටන් ගන්න මෙයා යන්නේ බිඳුව 1 බිඳුව 1 එහෙම නැත්නම් එකක් කර එකක් බිඳුව සහ 1 වෙනවා. ඒ කිව්වේ මෙන්න නම් බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1. 8ක් ආව නේද? 1 2 3 4 5 6 7 මෙයා ගත්තම පළවෙනියටම පුරවන එක්කෙනා එකක් කර එකක් තමයි බිඳුව සහ 1 බවට පත් වෙන්නේ. හරි. දෙවෙනි එක්කෙනා මෙයාට ගියට පස්සේ මෙයා දෙකෙන් දෙකට බිඳුව සහ 1 වෙනවා. ඇත්තටම එන්නේ මෙතන එන්නේ දෙකේ බිඳුවෙනි බලයකින් මෙතන දෙකේ එක බලයකින් දෙකේ එකක් කියලා කියන්නේ දෙකක්. එතකොට මෙතන එන්නේ දෙකක් කර දෙකක් බිඳුව සහ 1 බවට පත් වෙනවා. ඒක කොහොමද එන්නේ? බිඳුවෙන් පටන් ගන්න බිඳුවයි බිඳුවයි ඊට පස්සේ 1යි 1යි දෙකක් කර දෙකක් කියන්නේ නම් බිඳුවයි බිඳුවයි 1යි 1. හරි. ඊළඟට මෙයා ඊළඟ එක්කන මෙයා එකක් කර එකක් ගියා මෙයා දෙකක් කර දෙකක් ගියා මෙයා යන්නේ 4ක් කර 4ක්. හරි. මේ කියන්නේ දෙකේ දෙවෙනි බලය. මේවා එන්නේ දෙකේ බල වලින් දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2. එහෙනම් මෙයා යනවා 4ක් කර 4ක්. එහෙනම් 4ක් බිඳුව 4ක් 1යි. කොහොමයි යන්නේ? එහෙනම් පළවෙනි බිඳුවෙන් පටන් ගත්තොත් 4ක් බිඳුව වෙනවා. ඊට පස්සේ 1 ඒවා
හතරක් ඔහොම එනවා. තව ප්‍රධාන තිබ්බොත් අපි දැන් තව එකක් තිබ්බ කියලා. මෙතන තව එකක් තිබ්බොත් එහෙනම් ඊළඟ එක යන්නේ 8ක් කර 8ක්. 8න් 8. ප්‍රශ්න නැහැ. ඔයාලට සිලබස් එකේ තියෙන ප්‍රධාන තුනයි ඊට වඩා එහා යන්නේ නැහැ. නිසා මේ දක්වා දැනගත්තාම ඇති. නමුත් මේ කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරන්න එපා. අවබෝධයෙන් ඔබ කියන්නේ මේක හරි ලේසි. මෙයාවට බොරුවට මතකයේ වැය කරන්න එපා. මතක තියාගන්න. හරි. අපි ගත්තොත් එහෙනම් ප්‍රතිදානයේ F කියන එක කෙනා ප්‍රධානත් එක්ක බලන්න මෙතනදී බිඳුවයි බිඳුව බිඳුව ඔක්කොම බිඳුවයි මෙතනදී බිඳුව වෙලා යනවා අනිත් හැමතැනම මොකක් හෝ ප්‍රධානයක් එක වෙලා තියෙනවා මෙතන එකතු වගේනේ ඒක බිඳුව එකතරින් බිඳුව එකතරින් එක කියලාගෙන එකයිනේ එහෙනම් මේ ඔක්කොම එක බවට පත් වෙනවා හරි මේ තමයි O ගේට් එකේ විශේෂත්වය O ගේට් එකේ මේ සීළු ප්‍රධානයන් බිඳුව වුණොත් විතරයි ප්‍රතිදානයේ බිඳුව වෙන්නේ O ගේට් එකේ ප්‍රධාන සියල්ලම බිඳුව වුණොත් විතරයි ප්‍රතිදානයේ ශුන්‍ය වෙන්නේ එතකොට මෙතනදී ප්‍රධානයන් සියල්ල බිඳුනොත් බිඳු වෙනවා අනිත් හැම අවස්ථාවකදීම අපිට සත්‍ය ලෙස නැත්නම් තාර්කික එක ලැබෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ O ගේට් එක ප්‍රායෝගිකව හදාගන්නේ කියන එක. O ගේට් එකක් ප්‍රායෝගිකව හදාගන්නේ කොහොමද කියන එක. O ගේට් එකක් එහෙම නැත්නම් ඕනම ලොජික් ගේට් එකක් ප්‍රායෝගිකව හදාගන්නේ ඩයෝඩ්ස් එහෙම හරි ට්‍රාන්සිස්ටර් හරි පාවිච්චි කරලා අපිට පුළුවන් ඩයෝඩ් එහෙම පරිපථයකට දැන් මේක හදාගන්න බෑ. මේක තමයි අපේ සංකල්පය. මේ සංකල්පය ප්‍රායෝගිකව ගන්න ඕනේ. ප්‍රායෝගිකව ගන්න අපි හදාගන්න මේක පාවිච්චි කරනවා ඩයෝඩ් එහෙමත් නැත්නම් ට්‍රාන්සිස්ටර්. හරි. අලුතෙන්ම මේ පාඩමත් එක්ක අපිට සම්බන්ධ වෙනවා නම් ඇත්තටම ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් පාඩම් ටික බලලා ඒ වගේම පොඩි අධ්‍යයනයක යෙදিলা මෙතෙන්ට එන්න. එතකොට මේවා පොඩ්ඩක් තේරුම් ගන්න ලේසි වෙයි. නැත්නම් පොඩ්ඩක් ගැටෙන්න දැන් එන්න පුළුවන්. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ ලොජික් ගේට් එක කොහොමද හදාගන්නේ. ඒ කියන්නේ O ගේට් එක කොහොමද හදාගන්නේ ඩයෝඩ් පාවිච්චි කරලා. හරි. මේකෙදි මම මේ විදිහට ගන්නවා ඩයෝඩ් දෙකක්. මොකද මම ප්‍රධාන දෙකක් තියෙන එකක් තමයි මම හදාන්න යන්නේ. O ගේට් එක ඩයෝඩ් ඇසුරේ. හරි. මෙතනදී මම ගන්නවා මේ විදිහට ඩයෝඩ් දෙකක්. මේ පළවෙනි ඩයෝඩ් එක. ඊට පස්සේ මේ අනිත් එක්කෙනා මේ වන්දනය මම කියලා දෙන්නම්. මේ විදිහට අපි දෙන්න සම්බන්ධ කරනවා. මේ තමයි මේ ප්‍රධාන දෙක. A සහ B සමාන්තරව තමයි මේ ඩයෝඩ් දෙක තියෙන්නේ. සමාන්තරව මේ විදිහට සම්බන්ධ කරලා පස්සේ මම මෙතනින් අවුට් ගන්න අවුට්පුට් එක. ඉතින් අවුට්පුට් එක ගන්නවා. මේක තමයි මගේ F. ඒ වගේම මෙයා ප්‍රතිරෝධයක් හරහා භූගත කරනවා. හරි. ඕක තමයි මගේ ඇත්තටම මේක තමයි අපි කියන්නේ O ගේට් එක කියලා. ප්‍රධාන දෙකක් සහිත O ගේට් එකක්. මෙතෙන් තමයි අපි ගන්න අවුට්පුට් එක Vout. මේ විභවාන්තරය තමයි මගේ අවුට්පුට් එක බවට පත් වෙන්නේ. හරි අපි දැන් මේකට තාර්කික මට්ටම් ලබා දෙමු. තාර්කික මට්ටම් කොහොමද මේකට ලබා දෙන්නේ? දැන් A ටයි B ටයි ප්‍රායෝගික බිඳුවක ලබා දෙන්නේ විභවයන් මගින්. අපි බිඳුව ලබා දෙනවා නම් 0 වෝල්ට් දෙනවා. B වලට නැත්නම් මේ එක තාර්කික ලබා දෙනවා නම් 5 වෝල්ට් ලබා දෙනවා. එතකොට මම මේ විදිහට සත්‍ය දායුවක් නිර්මාණය කර ගන්නවා. A B සහ F විදිහට මේක තමයි මගේ A F හඳුර ගන්න. හරි මෙතනදී A වලට මම ඉස්සලාම අපි මේ විදිහට පුරව ගත්තොත් බිඳුව 1 විදිහට ලබා දෙනවා. එහෙනම් මෙතන ඉන්නේ බිඳුව දෙකෙන් දෙකට යන්න ඕනේ 1 1. හරි. එතකොට මෙතනින් A ට බිඳුවක් කියලා කියන්නේ වෝල්ට් බිඳුවයි වෝල්ට් දෙන්න ඕනේ 0 වෝල්ට් B ටත් හරි මෙයාට දෙනවා 0 වෝල්ට් මේකටත් 0 වෝල්ට්. හරි. 0 කියලා කියන්නේ 0 වෝල්ට් 1 කියලා කියන්නේ B ට දෙන්න ඕනේ 5 වෝල්ට්. හරි. මෙතනත් 5 වෝල්ට් දෙනවා. මෙයා 0 වෝල්ට් මෙයා 5 වෝල්ට් මෙයා 5 වෝල්ට්. හරි. බලමු මේ ප්‍රධානයන්ට අදාළ අපිට කොහොමද ප්‍රතිදානය ලැබෙන්නේ කියන එක. දැන් මේ ප්‍රතිදානය දිහා බලනකොට මුලින්ම ඔයා A ටයි B ටයි බිඳුව තමයි දෙන්නේ. මෙයාටත් බිඳුව මෙයාටත් බිඳුව 0 වෝල්ට් දෙනවා. හරි. ඒ කියන්නේ මේවා භූගත කරාවයි. එතන භූගතයි එතන භූගතයි. දැන් මොකක්ද වෙන්නේ දරුවනේ? එතකොට මෙන්න මේ පරිපතේ නැඹුරුවක් සිද්ධ වෙන්නේ නැහැ. නැඹුරු වෙන්නේ නැහැ. එතකොට මෙතනදී මෙයා බිඳුවනේ භූගතයිනේ. එතකොට මෙතන මේක හරහා ධාරා ගැනීමක් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන F වල විභවය කියලා කියන්නේ බිඳුවයි. F වල වෝල්ටේජ් බිඳුවක් බවට පත් වෙනවා. හරි. බිඳුවයි වෝල්ට්. ඊළඟට බිඳුව සහ 5 වෝල්ට්. මම A ට බිඳුවක් වෝල්ට් දෙනවා B ට දෙනවා 5 වෝල්ට්. එහෙනම් මෙයා 5ක් වෝල්ට් වෙනවා. මෙයා 5 වෝල්ට් වුණාම දැන් මෙයා බිඳුවයි මෙයා නැඹුරු වෙන්නේ නැහැ. ඒතර මෙයා බලන්න මෙයා 5 වෝල්ට්. ඒතර මේක පෙර නැඹුරු වෙනවා. මේක මෙතන 5යි මෙතන බිඳුවයි. ඒතර මෙතන P මෙයා N මෙයා පෙර නැඹුරු වෙනවා. මොකද P ට වැඩි විභවයක් තියෙනවා. මෙයා පෙර නැඹුරු වෙනවා. මෙයා පෙර නැඹුරු වෙනවා මේක හා ධාරාව ගන්නවා. ධාරාව ගන්න අපි දන්නවා
p වඩා n අග්‍රේභය 0.7කින් අඩු වෙන්න ඕනේ. නේද? p වඩා n අග්‍රේභය 0.7කින් අඩු වෙන. එහෙනම් මෙතන 5 වෝල්ට් නම් මෙතන ඉබේ 0.7කින් අඩු වුණාම කොච්චරද? 4.3ක් වෝල්ට් බවට පත් වෙනවා. මෙතන ඉබේ 4.3ක් වෝල්ට්. එතන මෙතන 4.3ක් වුණාම දැන් බලන්න මේක නැවත බැලුවොත් මෙතන 4.3යි මෙතන බිඳුවයි. මෙයා කොහොමත් පසුනැඹුරුයි. මෙයා හරහා ධාරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙතන 4.3යි කියලා කියන්නේ F වලට ලැබෙන ඉබේ 4.3 වෝල්ට්. හරි. F වලට ලැබෙන ඉබේ 4.3 වෝල්ට්. V out කියලා කියන්නේ කොච්චරද එතකොට? 4.3 වෝල්ට්. අපිට F කියලා කියන්නේ 4.3 වෝල්ට්. හරි. දැන් බලන්න මෙතනදී 0 වෝල්ට් කියලා කියන්නේ තාර්කික බිඳුව. තාර්කික බිඳුව. 4.3 කියලා කියන්නේ 2.8ට වඩා වැඩි. ඒතර මෙයා තාර්කික 1. තාර්කික 1. එතකොට මම ඊළඟට දෙන්නේ එක දෙනවා ඒට ඒ කියන්නේ 5 වෝල්ට් දෙනවා ඒට B ට දෙනවා 0 නැත්නම් බිඳුව. එතන මෙතන බිඳුවක් වෙනවා. මෙයාට 5 වෝල්ට් දෙනවා. 5 වෝල්ට් දුන්නා මොකද වෙන්නේ? මෙයා 5ක් දුන්න ගමන් මෙයා පෙරනැඹුරු වෙනවා. කලින් කතාවමයි. කලින් කතාව මෙතන පෙරනැඹුරු වෙනවා. පෙරනැඹුරු වුණාම මෙතන P ට වඩා මෙතන ඉබේ ඉන්නෝලි 4.0 අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතන 4.3ක් වෝල්ට් වෙනවා. මෙයා 4.3යි මෙයා බිඳුව මෙයා පසුනැඹුරුයි. මෙයා 4.3ක් කියලා කියන්නේ F වල ඉබේ 4.3යි. එහෙනම් මෙතන ලැබෙන්නේ 4.3 වෝල්ට්. 4.3 වෝල්ට්. හරි එහෙනම් ඊට දාලා තාර්කික මට්ටම 4.3 කියලා කියන්නේ 2.8ට වඩා වැඩි තාර්කික මට්ටම 1. ඊළඟ දෙකටම 5 වෝල්ට් දෙනවා. මෙයාත් 5 වෝල්ට් වෙනවා. මෙයාත් 5 වෝල්ට්. 5 වෝල්ට් වුණාම මෙයා පෙරනැඹුරුයි මෙතන 4.3යි. මෙයාත් පෙරනැඹුරු වෙනවා මෙතන 5යි. මෙතන බිඳුවක් මුල අවස්ථාවේ. ඒතර මෙයා PDB වැඩි කොහොමද? ඒතර මෙතනදී පෙරනැඹුරු වෙලා මෙතනත් 4.3ක් හැදෙනවා නේද? මොකද දෙකට වඩා මෙතන ඉබේ 0.7කින් අඩු වෙන්නේ. එහෙනම් 4.3 වෝල්ට්. එහෙනම් මෙතන 4.3 මෙතන 4.3 කියලා මෙතන 8.6ක් වෙන්නේ නැහැ දරුවනේ. මෙතනදී මේ දෙන්න සමාන්තර ගතයි. මෙතන 4.3යි මෙතන 4.3යි මෙතන 4.3 තමයි හැදෙන්නේ. හරියට ප්‍රතිරෝධයක් සමාන්තර ගතව තිබ්බා වගේ. එහෙනම් මෙතන 4.3යි F ට ලැබෙන්නේ 4.3යි. එහෙනම් මෙතන ඉබේ 4.3 වෝල්ට්. එහෙනම් 4.3ට අදාළ තාර්කික මට්ටම කියලා කියන්නේ කොච්චරද? තාර්කික මට්ටම 1. දැන් බලන්න බිඳුව මෙන්න මේ වගේම සත්‍යාවගුවක් තියෙන ලැබිලා තියෙනකොට තාර්කික මට්ටම් දිහා බැලුවොත් බලන්න AB එහෙම නැත්නම් ප්‍රධාන සියල්ල බිඳුව වෙන වෙලාවෙ විතරක් බිඳුව වෙලා අනිත් හැම අවස්ථාවකදීම ප්‍රතිදානය එක වෙලා තියෙනවා. අනිත් හැම අවස්ථාවකම ප්‍රතිදානය එක වෙලා තියෙනවා. ඉතින් මේක O ගේට් එකට තුල්ටයි. මේක O ගේට් එක වගේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් ඩයෝඩ් දෙකක් පාවිච්චි කරලා O ගේට් එක නිර්මාණය කරගන්න. හරි ඊළඟට මම ට්‍රාන්සිස්ටර් භාවිත කරන O ගේට් එක හදන්න යනවා. මට පුළුවන් ට්‍රාන්සිස්ටර් 3ක් පාවිච්චි කරලා කියනවා TTL කියලා. මේ ට්‍රාන්සිස්ටර් 3ක් පාවිච්චි කරලා මෙන්න මේ O ගේට් එක හදා ගන්න පුළුවන්. හරි. මම ගත්තොත් පරිපථයක් මේ විදිහට බලන්න මම ට්‍රාන්සිස්ටර් 3ක් ගන්නවා. මේ බලන්න මම අඳින විදිහට පරිපථය පොඩ්ඩක් බලා ගන්න. ලේසියෙන් මේක මතක තියාගන්න පුළුවන්. මම සමාන්තරව ගන්නවා පරිපථයක් මේ විදිහට ට්‍රාන්සිස්ටර් දෙකක් සමාන්තරව ගතලා ඊට අමතරව තව ට්‍රාන්සිස්ටරයක් ගන්නවා. මේ දෙන්නගෙන් මෙන්න ගන්න ඕන නිසා මේ වගේ එකක්. අද ට්‍රාන්සිස්ටර් තුනක් ගන්න. මේ තුනම NPN ට්‍රාන්සිස්ටර් මේ විදිහට හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙයාගේ B වලට තමයි අපි ප්‍රධාන ලබා දෙන්නේ බේස් එකට B ඊට පස්සේ AB මම මේ තුන් දෙනාගෙම එමිට තුන එකට අරන් භූගත කරගන්නවා. මොකද එමිට ඔක්කොම භූගත වෙන්න ඕනේ. භූගත වෙනවා භූගත දානවා. ඊට පස්සේ මෙයාගෙන් එන කලෙක්ටර් එකයි මෙයාගෙන් එන කලෙක්ටර් එකතු කරලා ඒ අවසාන ඒ කියන්නේ මෙයාගේ අවුට්පුට් වෙන කලෙක්ටර් එකෙන් එන්නේ. මෙයාගේ අවුට්පුට් මේ පොදු වින්‍යාස මේ ට්‍රාන්සිස්ටර් එකේ දාලා. එතන මෙතනදී මෙන්න මෙයාට සම්බන්ධ කරනවා. මෙයාගේ ඉන්පුට් එක විදිහට මම මේගොල්ලන්ගෙන් එන කලෙක්ටර් එකකින් එන සිග්නල් එක ලබා දෙනවා. හරි. ඊට පස්සේ දැන් මේක මම අවුට්පුට් එක ගන්න ඕනේ. මෙතනින් තමයි ඒතර අවුට්පුට් එක ගන්න. මෙයාගේ තමයි අවසාන අවුට්පුට් එක ගන්න. දැන් මේවා බයස් කරන්න ඕන අපි නේද? එහෙම නැත්නම් මේවා අපි ගන්නවා නැඹුරු කරන්න ඕනේ. එහෙනම් මේකට මම ප්‍රතිරෝධයක් එක්ක VCC ලබා දෙනවා. මෙතන 5 වෝල්ට් තමයි අපි VCC දෙක ලබා දෙන්නේ. ඊට පස්සේ මෙයාටත් ඉබ්බස් එකක් ලබා දෙන්න ඕනේ. ඒකට මෙතන ප්‍රතිරෝධයක් දාලා මේකට සම්බන්ධ කරනවා. හරි. එතන මේක තමයි මගේ සැපයුම මේ TTL O gate. TTL O gate. හරි. එතන මේ ට්‍රාන්සිස්ටර් වලින් හදපු O gate එක බලන්න හරියට ක්‍රියා කරනවා කියලා බලමු. සත්‍යතාවයක් නිර්මාණය කරලා කොහොමද එන්නේ කියන එක. හරි අපි ගත්තොත් මේ විදිහට A B සහ F
ගන්නවා නැවත අර විදිහටම සත්‍යව ගොඩ දාලා බලමු විභවයන් සහ තාර්කික මට්ටම් සමාන වෙනවද කියලා. අපි ඕගෙටට සම්බන්ධ වෙන විදිහට අපි දන්නවා මුලින්ම දිනු ලබා දෙන බිඳුව 1 ඊට පස්සේ මෙයාට බිඳුව සහ 1 අන්න මේවට දා තාර්කික මට්ටම් මේ විභවයන් අපි දන්නවා මෙයා බිඳුවයි මෙයාත් බිඳුවයි මෙයා 5 වෝල්ට් මෙයාත් 5 වෝල්ට් මෙයා බිඳුවයි මෙයාත් 5 වෝල්ට් මෙයා බිඳුවයි මෙයා 5 වෝල්ට් එක කියන්නේ 5. හරි දැන් බලුවොත් අපි මුලින්ම ඊටයි බීටයි මේ තමයි F නෑ මෙයා තමයි F output එක. මෙතනින් තමයි V out වෙන්නේ V out ඒක අපි ගන්න දැන්. හරි අපි මුලින්ම ඊටයි බීටයි දෙන්නටම බිඳුව ලබා දෙනවා මෙයාත් බිඳුවයි මෙයාත් බිඳුවයි. දැන් ඔහොම ලබා දුන්නොත් මොකද වෙන්නේ? A බිඳුවයි B බිඳුවයි දැන් ඒ බිඳුවක් වෙනකොට දරුනේ ඒ බිඳුවක් වෙනවා කියන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ කැපී කලාපේ එනවා. මේ බිඳුව කියන්නේ මෙතන විභව බිඳුවයි මෙයා පෙරණැඹුරු වෙන්නේ නැහැ. ඒතර මෙයා කැපී කලාපේ. මෙයා කැපී කලාපේ වෙනකොට ඊළඟට මෙයාත් කැපී කලාපේ මොකද මෙයාත් බිඳුවයි මෙතනත් කැපී කලාපේ. ඒතර මෙන්න මේ ශාඛාවලින් ධාරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් යන්නෙත් නැහැ. මේකෙන් යන්නෙත් නැහැ ධාරා. එතකොට ධාරා යන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක ධාරාවක් කියන නිසා මේ 5 වෝල්ට් කෙලින්ම මෙතෙන්ට එනවා. නම් මෙතෙන්ට 5 වෝල්ට් ආවට පස්සේ මෙතන කෙලින්ම 5 වෝල්ට්. මෙතන 5 වෝල්ට් නම් මෙතනත් 5 වෝල්ට්. හරි 5 වෝල්ට් මොකද මේ එකම සංඥායකේ 5 වෝල්ට් බවටපත් වෙනවා. එතකොට ධාරා යන්නේ මෙන්න මේක දිගේ. හරි. මෙතන ඉන්න ධාරාවක් යනවා නම් මේක දිගේ තමයි යන්න ඕනේ. හරි. දැන් මෙතන 5 වෝල්ට් ආවට පස්සේ මෙතන 5 වෝල්ට් එනවා. මෙතන බිඳුවයි. මොකද මෙතන E අග්‍රේ භූගතයි. එතකොට විභවාන්තරය 5 වෝල්ට්. මෙයා පෙරණැඹුරු වෙනවා. නමුත් මෙතන 5 වෝල්ට් කියන ලොකු විභවයක් නිසා මේ ට්‍රාන්සිස්ටර් මොකද වෙන්නේ? සංතෘප්ත වෙනවා. හරි. මෙයා සංතෘප්ත වෙනවා. එයා සංතෘප්ත වුණාට පස්සේ මොකද වෙන්නේ? එයා සංතෘප්තයි කියලා කියන්නේ එයාට මෙයාගේ මේ CE අග්‍ර අතර විභාන්තරය කොච්චරක් වෙනවද දරුවනේ දශමිකක් බවටපත් වෙනවා. E බිඳුවයි C වල විභවය දශමිකක් බවටපත් වෙනවා. මෙතන විභවය 0.1යි F කියලා කියන්නේ 0.1යි වෝල්ට්. F කියන්නේ 0.1යි වෝල්ට්. එහෙනම් F ලැබෙන්නේ 0.1 අපේ V out කියන්නේ 0.1යි. මෙතන ඉන්නේ 0.1යි වෝල්ට්. 0.1යි වෝල්ට්. දශමික කියලා කියන්නේ 2.8ට වඩා අඩුයි නේද? එහෙනම් මෙතන මේක බිඳුවක් තාර්කික මට්ටම බිඳුව බවට පත් වෙනවා. හරි තේරෙන්නද මම හිතන්නේ. හරි ඊළඟට මම A ට බිඳුවයි B ට 1යි ඒ කියන්නේ 5 වෝල්ට් දෙනවා. මෙයා 5 වෝල්ට් බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ බලන්න. දැන් A බිඳුවයි මෙයා කැපී ගිය අවස්ථාවේ ඉතින් ධාරා යන්නේ නැහැ. ඒක හරි. හැබැයි B 5 වෝල්ට් වෙද්දී මෙයා සංතෘප්ත වෙනවා. මේ ට්‍රාන්සිස්ටරේ මෙයා සංතෘප්ත වෙනකොට මෙයාගේ CE අග්‍ර අතර පවත්වා ගන්න යන 0.1ක විභවාන්තරයක් මෙතන බිඳුවයි මෙතන 0.1ක් බවට පත් වෙනවා. මෙතන විභවය කියන්නේ 0.1යි වෝල්ට්. මෙයා 0.1යි 0.1ක් වෙනකොට මෙතන 0.1යි මෙතන බිඳුවයි විභවාන්තරය 0.1යි මෙයා පෙරණැඹුරු වෙන්නේ නැහැ. ඒතර මෙයා 0.4ට අඩු නිසා 0.1 කියන්නේ 0.4ට අඩු නිසා මෙයා කැපී ගිය කලාපේ වෙනවා. මේ ට්‍රාන්සිස්ටරේ කැපී ගිය කලාපේ මෙයා කැපී ගිය කලාපේදී මේක හරහා ධාරා යනවා. මෙයා ස්විච් ඔෆ් අවස්ථාවේදී එන්නේ. ඒතර මේ 5 වෝල්ට් කෙලින්ම මෙතෙන්ට එනවා. F කියලා කියන්නේ එතකොට 5 වෝල්ට් අපි දන්නවා කැපී ගිය අවස්ථාවේදී මෙතන C වල විභවය කෙලින්ම VCC. VCC තමයි 5 කියන්නේ. එහෙනම් මෙතෙන්ට කෙලින්ම 5 වෝල්ට් එනවා. F කියලා කියන්නේ කෙලින්ම දරුණේ 5 වෝල්ට්. මෙයා 5 වෝල්ට් බවට පත් වෙනවා. 5 වෝල්ට් කියලා කියන්නේ අපි දන්නවා තාර්කික 1. තාර්කික 1. හරි ඊළඟ අවස්ථාවේ එතකොට මේ A ට 5 වෝල්ට් දීලා B ට බිඳුව දෙන එක මේ වගේම මේකම අනිත් පැත්ත මෙතන බිඳුව වෙලා එතන 5 වෝල්ට් නේ. ඒකට බලන්න මෙයා සංතෘප්තයි සංතෘප්තක මෙතන 0.1ක් වෙනවා. මෙයා කැපී කලාපේ ඒක ප්‍රශ්නයක් නෑ. 0.1යි මෙතන 0.1යි 0.1ෙදි මෙයා කැපී ගිය කලාපයට යනවා. මොකද මෙයා පෙරණැඹුරු විභාන්තර ලැබෙන්නේ නෑ. මෙයා 0.1යි 0.7කට වඩා අඩුයි. නිසා මෙතන 5 වෝල්ට් බවට පත් වෙනවා. මේ 5 වෝල්ට් මෙතෙන්ට වෙලා F කියන්නේ 5 වෝල්ට්. උඩ ඒක වගේමයි. ඒ නිසා F ට ලැබෙන්නේ 5 වෝල්ට් තාර්කික මට්ටම 1. තාර්කික මට්ටම 5 වෝල්ට් කියලා කියන්නේ 1. හරි ඊළඟ අවස්ථාව දෙන්නට 5 වෝල්ට් ලබා දෙනවා. එහෙනම් මෙයාට 5 වෝල්ට් ලැබෙනවා දැන්. මෙයාට 5 වෝල්ට් දෙන්න 5 වෝල්ට් මොකද වෙන්නේ? මෙතන 5 වෝල්ට් මෙතනත් 5 වෝල්ට්. මෙයා සංතෘප්ත වෙනවා. මෙයා සංතෘප්ත මෙතන 0.1යි වෝල්ට්. මෙයාත් සංතෘප්තයි මෙතන 0.1යි වෝල්ට්. මේ දෙන්න සමාන්තරවත් නිසා මෙතන හැදෙන 0.1යි වෝල්ට්. 0.1ක් වෝල්ට් තමයි මෙයාට ලැබෙන්නේ. මෙයා 0.1ක් වෙනකොට මෙයා කැපී කලාපයට ගිහිල්ලා මේ 5 වෝල්ට් මෙතෙන්ට ඇවිල්ලා F කියන්නේ 5 වෝල්ට් වඩ පත් වෙනවා. එහෙනම් කෙලින්ම මට ලියන්න පුළුවන් F කියන්නේ 5 වෝල්ට් ඒ කියන්නේ තාර්කික 1.
හරි. මේ විදිහට බලුවොත් මේ සත්‍ය වර්ග විදිහත් මෙන්න මේ සත්‍යතාව වර්ගයට තුල්ලයයි. මේකේ තාර්කික මට්ටම් වලට දාලා තමයි මෙතන තාර්කික මට්ටම් ලැබිලා තියෙන්නේ. ප්‍රධානයන් සියල්ලම 0 වුණොත් විතරක් 0 වෙලා තියෙනවා. අනිත් හැම අවස්ථාවෙදිම ප්‍රධානයන් වලට අදාළ ප්‍රතිදානය එක වෙලා තියෙනවා. හරි. ඒතර මේකත් O gate එකට තුල්ලයි. එහෙනම් අපිට මේ විදිහට ට්‍රාන්සිස්ටර් තුනක් පාවිච්චි කරලා මෙන්න මේ O gate එක හදාගන්න පුළුවන්. හරි. මේක මම හිතන්නේ තේරෙන්නේ නැති. ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ සර්කිට් එකක් දුන්නාම ඒ ගැන හොඳට හිතලා බලලා මේ ප්‍රධානය ලබා දීලා ප්‍රතිදානය ගන්න, විභවය ගන්න, වෝල්ටේජ් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඉතින් ඔය තමයි O gate එක අපිට සම්බන්ධ වෙන්නේ. අපි යමු ඊළඟ gate එක AND gate එක. හරි. දැන් අපි ඊළඟට යන්නේ AND gate එක බලන්න. හරි. AND gate එකට ගියොත් AND gate එක AND gate මේ AND gate එකේ පරිපථ සංකේතය මේ වගේ D අකුරක් තියෙන්නේ. D අකුරක් මේ D අකුර තියෙන්නේ AND කියලා D එනවනේ. ඒතර මේක තමයි අපේ AND gate එක. A සහ B මගේ output එක F මේකේ බූලියන් ප්‍රකාශනය A and B කියන්නේ A and B කියන්නේ A සහ B මේකේ තේරුම දරුවනේ මේ gate එකකින් කියවෙන්නේ A සහ B දෙකම එක වුණොත් එක වෙනවා. එහෙම නැත්නම් ප්‍රධානයන් සියල්ල සත්‍ය වුවොත් පමණක් ප්‍රතිදානය සත්‍ය වේ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ A.B. එහෙම නැත්නම් අපි කියනවා මේක A and B. මේක හරියට ගණිත කර්ම වල අපේ තියෙන ගුණිතය වගේ මේකේ A සහ B දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදාන එක වෙන්නේ. ඒකෝට දෙකම එක වෙන්න අවසානයේ විතරයි බලන්න මෙතන බිංදුව මෙතන බිංදුවයි. බිංදුව එකයි කියන්නේ බිංදුවයි දෙකම කියලා නෑ. මෙතන දෙකම එක නෑ බිංදුවයි. මෙතන දෙකම එක වෙලා තියෙනවා. ඒකයි ප්‍රධාන සියල්ල එකනොත් පමණයි ප්‍රතිදානය එක වෙන්නේ. හරි. එතන නැත්නම් අපිට මේක හරියට අපේ ගුණිතය වගේ බිංදුවයි කියන්න පුළුවන්. බිංදුවරක් එක බිංදුවයි, එක්වරක් බිංදුවයි, එක්වරක් එක එකයි කියන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒක නෙමෙයි සංකල්පය වෙන්නේ. මේකේ බූලියන් තාර්කික ප්‍රකාශනයක් මේක. බූලියන් ප්‍රකාශනයක්. මේ බූලියන් ප්‍රකාශනයෙන් කියන්නේ AND එකකින් ප්‍රධානයන් සියල්ල සත්‍ය වූ පමණක් ප්‍රතිදානයේ සත්‍ය වේ කියන එක. හරි. අපි දැන් එහෙනම් මේකෙත් බලන්න මේකෙත් තියෙන්නේ ප්‍රතිදාන එකයි. ප්‍රධාන එකයි අනිවාර්යයෙන්ම ඕනම ගේට් එක මම කලින් කිව්වා ප්‍රධාන එකයි තියෙන්නේ. ප්‍රධානයන් එකක් හෝ ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. අපි මේ AND ගේට් එකක් ගත්තොත් නැත්නම් NOT එක හැරන් සියලු ගේට් වල ප්‍රධානයන් දෙකට වඩා වැඩි. දෙකක් හෝ දෙකට වඩා වැඩි වෙන්න ඕන. හරි. එතකොට මේ ප්‍රධානයන් අදාළව අපි යනවා ප්‍රධාන ලබා දිය හැකි ආකාර ගණන හොයාගන්න. ප්‍රධාන ගණන එන්නම් ප්‍රධාන ලබා දිය හැකි ආකාර ගණන දෙකේ n බලයට තුල් වෙනවා. එතකොට මෙතන ප්‍රධාන දෙකක් නිසා ප්‍රධාන ලබා දිය හැකි ආකාර හතරක්. එතකොට මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. අපි බැලුවොත් දැන් මේ AND gate එක කොහොමද ප්‍රායෝගිකව හදාගන්නේ කියන එක. ඒ කියන්නේ අපි O gate එක කරා වගේ කොහොමද මේ ඩයෝඩ් එහෙමත් නැත්නම් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා මේ ලොජික් ගේට් එක හදාගන්නේ කියන එක. හරි. මම ඩයෝඩ් වල පාවිච්චි කරගෙන හදන්න උත්සාහයක් කරුවොත් මට මෙන්න මෙහෙම පුළුවන්. මේකේ ඩයෝඩ් අපි අඳින්නේ මේ විදිහට අපේ තියෙන D අකුර වගේ විදිහට මේ දින්නේ. හරි. මේ ඩයෝඩ් අනිත් පැත්ත හැරෙනවා. කලින් අපි මේ පැත්තට මේ යන්නේ නේද? හරි. ඩයෝඩ් දෙක මෙහෙමයි එන්නේ. මේ තමයි මගේ ප්‍රධානයන් දෙක A සහ B. එතන මෙතනදී ඊට පස්සේ අපි මේ දෙන්නා එකට සම්බන්ධ කරමු. සම්බන්ධ කරලා මෙතනදී මම අවුට්පුට් එක ගන්නේ මෙන්න මෙතනින්. මෙතන තමයි මම සම්බන්ධ කරන ප්‍රතිරෝධයක්. මෙතන දැන් 5 වෝල්ට් මම මෙයාට ලබා දෙන ප්‍රතිරෝධයක් එක්ක. ඊපස්සේ මෙතන තමයි අවුට්පුට් එක ගන්න මගේ S. මේක ලබා ගන්න මම බලවන්න ඕන නිසා මම භූගත කරනවා. හරි. දැන් ඔන්න මම පරිපථයක් හදාගත්තා. මේක තමයි ඒතකොට මගේ Vout වෙන්නේ. Vout ඔන්න මේක AND gate එකට තුල් වෙයිද කියලා අපි බලමුද? හරි. මේක AND gate එකට තුල් වෙයිද කියලා බලමු. හරි. මම මේ විදිහට සත්‍යවග ඉස්සරහට නිර්මාණය කරගන්නවා. A සහ B. එතකොට මෙතන ලබා දෙන ප්‍රධානයෙන් දෙන්නේ 0.1 සහ 0.11. එතකොට මේකට අදාළ වෝල්ටිතාවයන් පරිපථයට ලබා දෙන්නේ අපි මේ තාර්කික මට්ටම් පරිපථයට ලබා දෙන්නේ වෝල්ටිතාවයන් විදිහට. එතකොට වෝල්ටිතාවයන් 0.1 තාර්කික එක සඳහා 5 වෝල්ට්. හරි. මම මුලින්ම 0.0 ලබා දුන්නොත් මෙතනත් 0 වෝල්ට් මෙතනත් 0 වෝල්ට් කියන්නේ මෙතන භූගතයි මෙතනත් භූගතයි. හරි. මෙතන බිඳුවක් වුණාම මෙතන 5 වෝල්ට්. එතකොට දරුවනේ මෙතන 5ක් ඉස්සරහට යන ධාරාවක් යන අවස්ථාවේ මෙතන 5ක් වෙනවා. මෙතන 5ක් වුණාම අපි දන්නවා මෙතන 5ක් වුණාම මෙතන P මෙතන N මෙයා 5යි කියලා කියන්නේ මෙතන P මෙතන N 5යි කියලා කියන්නේ මෙතන වැඩි විභයක් මෙතන අඩු විභයක්. ඒතකොට මෙයා පෙරනැඹුරු වෙන්න ඕනේ. පෙරනැඹුරු වෙනවා. මොකද මෙයා පෙරනැඹුරුයි මෙයාත් පෙරනැඹුරු වෙනවා. මෙතනත් 5 වෙන්නේ. ඒ 5යි මෙතන බිඳුවයි මෙයාට වැඩි විභයක් P ට වැඩි විභයක් N අඩු විභයක් දශමතර වඩා වැඩි. ඒක නිසා මේක පෙරනැඹුරු වෙනවා. ඒ පෙරනැඹුරු නම් අපි දන්නවා N ට වඩා P වල විභය දශම 7කින් වැඩි වෙන්න ඕනේ. N ට වඩා P වල විභය දශම 7කින් වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන N වල විභය බිඳුවයි. එහෙනම් මෙතනට දශම 7කින් මෙතන වැඩි වෙනවා කියන්නේ මෙතන දශම 7යි වෝල්ට් බවට පත් වෙන්න ඕනේ.
හරි. එහෙනම් මෙතනත් එහෙමයි. මෙතන බිඳුවයි මෙතන 0.7ක් වෙනවා. මොකද මෙතන වල බිඳුව 0.7කින් වැඩි වෙන්න ඕනේ මෙතන 0.7යි. එතන මේක මොකක්ද? සමාන්තරගතයි. ඒ නිසා මෙතන මේ දෙන්න නිසා මෙතන 0.7යි 0.7යි. ඒතර f වල ඉබේ කියන කොච්චරද දරුනේ 0.7යි. 0.7යි. ඒතර මෙතනදී මෙතන ඉබේ 0.7යි වෝල්ට් වෙනවා. f කියන 0.7යි වෝල්ට්. ඒතර මෙතන 5යි ඉතුරු 4.3 කාටද යන්නේ? මෙතෙන්ට යන්නේ. මේ ප්‍රතිරෝධය තමයි ඉතුරු 4.3 වෝල්ට් තියාගන්න. හරි කොහොම හරි මෙතෙන්ට f කියන එක කිනාට 7.7ක් ලැබෙනවා. එහෙනම් මගේ f වල විභවය කියලා කියන්නේ කොච්චරද දරුනේ 0.7යි වෝල්ට්. 0.7 කියලා කියන්නේ අපේ 2.8ට වඩා අඩුයි. ඒ නිසා මේක තාර්කික බිඳුව නේද? තාර්කික බිඳුව. හරි ඊළඟ අවස්ථාව අපි දෙනවා a ට බිඳුව සහ b ට 5 වෝල්ට්. එහෙනම් a b ඊට බිඳුව දෙනවා b ට 5 වෝල්ට් දෙනවා. එහෙනම් මෙතන 5 වෝල්ට් බවටපත් වෙනවා. එතකොට බැලුවොත් මේක දිහා. හරි මෙයා 5 වෝල්ට් මෙයා 0.7 මෙතන බලුවොත් 0.7ක් කියනවනේ බලන්න මුලින්ම බලමු කමන්න. මෙතන 0 වෝල්ට් මෙයා 5 වෝල්ට් මෙයා නැවත පෙර නැඹුරුයි. ඒතර පෙර නැඹුරුයි මෙතන 0.7කින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඉබේ 0.7ක් වෝල්ට් වෙනවා. මෙතන 0.7යි. එහෙනම් මෙතන ලැබෙනවා 0.7ක් මෙතන 5යි. n වල ඉබේ වැඩි p වල ඉබේ 0.7යි. ඒතර මෙයා පසු නැඹුරුයි. මෙයා පසු නැඹුරුනාට මෙතන 0.7ක් තියෙනවා. එහෙනම් f වලට යන්නේ 0.7යි. f වල ඉබේ කියන්නේ නැවත 0.7යි වෝල්ට් වෙනවා නේද? f වල ඉබේ කියන්නේ නැවත 0.7යි. දැන් 0.7යි වෝල්ට්. ඒ කියන්නේ තාර්කික මොකද්ද? තාර්කික බිඳුව. තාර්කික බිඳුව. හරි අපි ඊළඟට බැලුවොත් ඊළඟ අවස්ථාව a ට 5 වෝල්ට් b ට බිඳුව. එහෙනම් මෙතන බිඳුවක් කියලා මෙයාට 5 වෝල්ට් දෙනවා. අර 5 වෝල්ට් දුන්නොත් දැන් මෙයා පෙර නැඹුරිනවනේ. මෙතනින් 5 වෝල්ට් මෙයාට ආවට පස්සේ මෙයා පෙර නැඹුරුයි. මෙතනින් කීයක් වෙනවද? මෙතනින් බලන්න 0.7ක් වෙනවා. d ට වඩා p වල 0.7කින් වැඩි වෙන්න ඕනේ. මෙතන 0.7යි වෝල්ට්. මෙයා 0.7ක් වුණාම මෙයා පසු නැඹුරු වෙනවා. මොකද p වලට අඩු විභවයක් n වලට වැඩි විභවයක්. එතන මෙයා පසු නැඹුරුයි. මෙයා හදාර ගැනීමක් වෙන්නේ නැහැ. ඒතර මෙතනින් 0.7යි වෝල්ට් f වලට ලැබෙනවා නැවත 0.7ක් වෝල්ට්. f වල ඉබේ කියන්නේ 0.7යි වෝල්ට්. f 0.7ක් වෙනකොට තාර්කික මට්ටමට දාලා බිඳුව. හරි. දැන් දෙන්නම 5 වෝල්ට් වෙනවා. එහෙනම් මෙයත් 5 වෝල්ට් මෙයත් 5 වෝල්ට් බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ දෙන්නම පසු නැඹුරුයි. මොකද මෙතනින් 5ක් කිච්චුවම මෙතනින් ධාරා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් ධාරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙන්නම පසු නැඹුරු වෙනවා. පසු නැඹුරු වුණාම මෙතනින් ධාරා යන්නේ නැහැ. ඒතර මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ඒතර කෙලින්ම මේ 5 වෝල්ට් කියන එක මෙතෙන්ට ලැබෙනවා. මේ හරහා ධාරාවක් යන්නේ නැහැ. ඒතර මේ ප්‍රතිරෝධ ඉවත් වෙනවා 5 වෝල්ට් කෙලින් මෙතෙන්ට එනවා. එහෙනම් 5 වෝල්ට් මෙතෙන්ට ආව කියන්නේ f වල ඉබේ 5 වෝල්ට් වලට පත් වෙනවා. f වල ඉබේ 5 වෝල්ට් ඊට දාලා තාර්කික මට්ටමකින් දරුවනේ 1. දැන් බලන්න අපේ සත්‍යතා වගුව තියෙන මේ විදිහට ඊට අදාළව මට තාර්කික මට්ටම් ලැබිලා තියෙනවා විභවාන්තරත් එක්ක විභවයන් එක්ක තාර්කික මට්ටම් මට මෙන්න මේ සත්‍ය වගුවට අදාළව මගේ ලැබිලා තියෙනවා. එහෙනම් මේක අපේ AND ගේට් එකට තුල්ලයි. අපේ AND ගේට් එක වගේ. ඉතින් මේන මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මෙන්න මේකෙන් බලන්න විශේෂත්වයන් තියෙනවා. OR ගේට් එකයි මේකේදී AND එකයි වෙනස්. මේ දෙක වෙනස අඳුරන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. මේ විදිහට එක්ක සත්‍යතාවක් නිර්මාණය කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාලට පහසුවෙන් බලන්න මේක නිකන් අපි මං කෝලින් D අකුර ලියනවා වගේ මෙන්න මේ පැත්තටයි තියෙන්නේ. මේක තමයි AND ගේට් එකට එන්නේ. OR ගේට් එකට මීට අනිත් පැත්තට එන්නේ. අනිත් පැත්තට එන්නේ ඊළඟට AND ගේට් OR ගේට් එකේදී 5 වෝල්ට් එහෙම දෙන්නේ නැහැ. එකම මේ ප්‍රතිරෝධයෙන් මෙයා භූගත කරලා දානවා. මේකෙදී අවුට් එකට මේ විදිහට ප්‍රතිරෝධය සම්බන්ධව 5 වෝල්ට් දීලා වෙනම භූගතයක් එක්ක නැත්නම් වෙනම ශුන්‍ය විභවයක් එක්ක V out එක ගන්නවා. හරි ඔය විදිහට ඉන්නේ. අපි බැලුවොත් ඊළඟට මේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා කොහොමද මේ AND ගේට් එක හදාගන්නේ කියන එක. අපි ගමු TTL AND ගේට් එක. AND ගේට් එක. හරි. ට්‍රාන්සිස්ටර් තුනක් පාවිච්චි කරනවා මෙතන ට්‍රාන්සිස්ටර් තුනක්. මෙතන ට්‍රාන්සිස්ටර් දෙකක් ශ්‍රේණිගතව තමයි දාන්නේ. අර මම කලින් නම් දැන් මේ සමාන්තරගතව නේද මතක ඇති. එහෙනම් මේ විදිහට දානවා මම ට්‍රාන්සිස්ටර් තුනක්. මේ දෙන්නගෙන් වෙන අවුට්පුට් එක ගන්න. තව ට්‍රාන්සිස්ටර් එකක් මම මේ විදිහට පාවිච්චි කරනවා. හරි. එහෙනම් මේ විදිහට මට එන්නේ ට්‍රාන්සිස්ටර් තුන. මේ දිහා බැලුවොත් මම මෙතන මේ විදිහට තමයි අපි ඉන්පුට් ලබා දෙන්නේ. A සහ B මගේ. A සහ B ඊට පස්සේ මෙන්න මේ දෙක සම්බන්ධ කරලා මෙයාවයි අපි මෙයාවයි භූගත කරමු. ඊට පස්සේ මෙතනින් එන අවුට්පුට් එක අපි ලබා දෙමු මෙයාගේ ඉන්පුට් එක විදිහට. මේ විදිහට ඊට පස්සේ අපි මේකට VCC ලබා දීලා මෙයාගේ ප්‍රධාන මෙතනින් ගන්නෙ F එක. එහෙනම් මෙතනින් මම VCC ලබා දෙනවා. VCC මෙයාටත් ප්‍රතිරෝධයක් කරහා ඉබේ ලබා දී යුතුයි. හරි. මේ ප්‍රතිරෝධ මේ ට්‍රාන්සිස්ටර් දෙකට. හරි මෙහෙමයි වෙන්නේ. එහෙනම්
ඔන්න ඔය විදිහට පරිපථයක් හදාගන්න පුළුවන්. හරිම ලේසියෙන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා AND ගේට් එක සඳහා. හරි අපි දැන් බැලුවොත් මේ විදිහට සත්‍යතාවයක් නිර්මාණය කරගෙන අපිට අදාළ ලැබෙයිද කියන එක AND ගේට් එකට දාලා තාර්කික මට්ටම ලැබෙයිද කියන එක අපි පොඩ්ඩක් ගන්න උත්සාහයක් කරමු. හරි. දැන් බැලුවොත් ඉස්සෙල්ලාම A ටයි B ටයි බිඳුව දෙමු. හරි. A ටයි බිඳුව මෙයක් 0.5 වෝල්ට් මෙයක් 0.5 වෝල්ට්. එතකොට මේ දෙන්නම අක්‍රිය කලාපයට යනවා. මොකද මෙතන විභව බස්නක් නැහැ, විභවාන්තරයක් නැහැ. එතකොට මෙතනදී මෙයා ස්විච් එකක් වඩපත් වෙන ස්විච් එක ඕෆ් අවස්ථාව මෙයා හරහා ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මෙයා හරහා ධාරාවක් යන්නේ නැහැ. මේ ශාඛාවේ ධාරාවක් යන්නේ නැහැ. එතකොට ධාරාවක් આવත් දරුවනේ යන්නේ කොහෙන්ද? VCC කියන 5 වෝල්ට්. හරි. 5 වෝල්ට්. එතකොට ධාරාවක් આવත් යන්නේ මේක හරහා. එතකොට මෙතන 5 වෝල්ට් කෙලින්ම මෙතෙන්ට එනවා. හරි. නම් මෙතන ධාරා යෑමක් සිදු වෙන්නේ නැහැ. එතකොට මෙතන 5 වෝල්ට් නැහැ. මෙතන ඉබ්බේ 5 වෝල්ට්. මෙයා 5 වෝල්ට් නම් මොකද වෙන්නේ? මෙයා සංතෘප්තයි. මෙතන 5 වෝල්ට් ආපුවම B ට 5 වෝල්ට් මෙයා බිඳුවයි මෙයා කරන ගුරු තමයි. හැබැයි මෙයා සංතෘප්ත වෙන වැඩි යුගයක්. මෙයා සංතෘප්ත වෙනවා. සංතෘප්ත වෙනවම බලන්නවා C විභවාන්තරය 0.1ක් වෙන්න ඕනේ. එතන මෙතන බිඳුවේ නම් මෙතන 0.1 වෝල්ට් වෙනවා. F වල යුගයේ 0.1ක් බවට පත් වෙනවා. අපිට F ට ලැබෙනවා 0.1 වෝල්ට්. ඒ කියන්නේ තාර්කික බිඳුව. මොකද 2.8ට වඩා අඩුයි. ඒ කියන්නේ තාර්කික බිඳුව. හරි අපි ගත්තොත් ඊළඟට මම ලබා දෙනවා A ට බිඳුව සහ B ට 5 වෝල්ට්. එහෙනම් මෙයාට 5 වෝල්ට් ලබා දෙනවා. හරි දැන් මෙයා සංතෘප්ත වෙනව නේද? මෙයා සංතෘප්ත. ඒ කියන්නේ ස්විච් එක ඔන් කරා වගේ. මෙතන තියෙන ස්විච් එකක් නම් මේ ස්විච් එක ඔන් කරා. හරි. හැබැයි මෙයා ස්විච් ඔන් වුණාට මෙයා ස්විච් ඔෆ්. මොකද මෙයා කැපී ගිය කලාපය. ඒතර මෙතන ස්විච් ඔෆ් වෙලා තියෙන්නේ. මේක මෙන්න මේ ශාඛාවේ ධාරාවක් ගියාට යන්න බෑ. මේ ස්විච් ඔෆ් නිසා මේ චක්‍රය සම්පූර්ණ කරන්නේ නැහැ. ඒතර මේක හරහා ධාරා යන්නේ නැහැ. ඒතර මෙන්න මේකෙන් ධාරාවක් එන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් මේ 5 වෝල්ට් කෙලින්ම මෙතෙන්ට එනවා කියලා. මොකද B අග්‍රයෙන් ගන්න තව එකක් උඩයි නිසා 5 වෝල්ට් කෙලින්ම මෙතෙන්ට එනවා. දැන් මෙතන 5 වෝල්ට්. ඒතර මෙයා නැවත සංතෘප්ත වෙනවා. සංතෘප්ත වෙනකොට මෙතන 0.1 වෝල්ට් බවට පත් වෙනවා. එහෙනම් 0.1 F වලදී 0.1 වෝල්ට් බවට පත් වුණාම අපි දන්නවා 0.1 වෝල්ට් කියලා කියන්නේ තාර්කික මට්ටම බිඳුව. තාර්කික මට්ටම බිඳුව. හරි ඊළඟ අවස්ථාව එහෙනම් A ට 5 වෝල්ට් සහ B ට 0.5 වෝල්ට් මෙයා 5 වෝල්ට් බවට පත් වෙනවා මෙයා 0.5 වෝල්ට් වෙනවා. හරි කොහොම වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා ස්විච් එක ඕෆ් අවස්ථාවේ. මෙයා ස්විච් එක ඔන්. ඇත්තට මෙයා කැපී කලාපේ මෙයා සංතෘප්ත කලාපේ. එතකොට මෙයා තුලින් ධාරාවක් යන එක හරි. නමුත් මෙයා තුලින් ධාරාව ගියාට මෙයා චක්‍රය සම්පූර්ණ කරන්නේ නැහැ. මෙයා ඕෆ් වෙලා නැහැ. මේ ශාඛාවේ ධාරා ගැනීමක් නැවත සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේකෙන් ධාරාව එන්නේ නැහැ කියලා අපි මෙතන 5 වෝල්ට් කියලා කිව්වොත් මෙතන 5 වෝල්ට්. ඒතර මෙයා සංතෘප්ත වෙනවා. නැවත සංතෘප්ත වෙනවා. මෙතන 5 වෝල්ට් ලැබෙනවා. සංතෘප්ත වෙනවා. මෙතන විභාගයට 0.1ක් බවට පත් වෙනවා. එහෙනම් F වලින් නැවත 0.1ක් බවට පත් වෙනවා. 0.1 වෝල්ට්. ඒ කියන්නේ තාර්කික බිඳුව. හරි ඊළඟ දෙන්නටම මම 5 වෝල්ට් දෙනවා. මෙයක් 5 වෝල්ට්. දැන් මෙයක් ස්විච් එක ඔන්න අවස්ථාවේ. ස්විච් ඔන් එහෙම නැත්නම් මේ දෙන්නම සංතෘප්ත වෙනවා. සංතෘප්ත වෙනකොට මොකද වෙන්නේ? මේක තුලින් ධාරාවක් ගලනවා දැන්. ඔන්න වැඩි හරි. එහෙනම් මෙතනදී ධාරාවක් ගන්නකොට අපි දන්නවා මෙතන සංතෘප්ත වුණාම මෙතන විභාගයට 0.1ක් වෙන්න ඕනේ නේද? එහෙනම් මෙතන බිඳුවයි මෙතන 0.1කින් වැඩි වෙන්න ඕනේ. මෙතන ඉබ්බේ කියලා කියන්නේ 0.1 වෝල්ට්. 0.1 වෝල්ට්. ඊට පස්සේ දැන් මෙයා සංතෘප්තයි. මෙතන වඩා මෙතන ඉබ්බේ 0.1කින් වැඩි වෙන්න ඕනේ. VCE කියන්නේ 0.1ක් නේ. ඒතර මෙතන වඩා මෙතන ඉබ්බේ 0.1කින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඉබ්බේ කියලා කියන්නේ කොච්චරද? 0.1කට වඩා 0.1කින් මෙතන වැඩි වෙන්න ඕනේ. හරි. එහෙනම් 0.1 0.2ක් වෝල්ට් වඩපත් වෙනවා. එහෙනම් මෙතන ලැබෙනවා කොච්චරද දරුවනේ? 0.2 වෝල්ට්. 0.2 වෝල්ට්. 0.2 වෝල්ට් ලැබුණාට මෙයා දැන් පෙරනැඹුරු වෙන්නේ නැහැ. හේතුව 0.4 වඩා 0.2 අඩුයි. මෙයා පෙරනැඹුරු වෙන 0.7ක්වත් ලැබෙන්න ඕන 0.2 ලැබෙන්නේ. ඒ නිසා මෙයා කැපී ගිය කලාපයට එනවා. එහෙනම් මෙයා දැන් කැපී ගිය කලාපෙ මොකද මෙයා පෙරනැඹුරු වෙන්නේ නැහැ B සංධිය මෙයාගේ. එහෙනම් මෙයා පෙරනැඹුරු වෙනකොට මේ තුලින් ධාරා යන්නේ නැහැ. හරි මෙයා කැපී ගිය කලාපෙට මෙයා තුලින් ධාරා යන්නේ නැහැ. එහෙනම් 5 වෝල්ට් කෙලින්ම මෙතෙන්ට එනවා. එහෙනම් F කියලා කියන්නේ කෙලින්ම 5 වෝල්ට්. එතකොට F5 වෝල්ට් කියලා කියන්නේ තාර්කික මට්ටම 1. හරි. දැන් මේ සත්‍යතාවගුවේ විභව සහ විභවයන්ට අදාළ තාර්කික මට්ටම් දිහා බැලුවොත් අපේ AND ගේට් එකට දාලා සත්‍යතාවගුවේ තාර්කික මට්ටම තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ සියලු ප්‍රධානයන් එක වුණොත් පමණ ප්‍රතිදානය එක වෙනවා. අනිත් සෑම අවස්ථාවකදීම ප්‍රතිදානය බිඳුව වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට මට ट्रांजिस्टर තුනක් පාවිච්චි කරලා AND ගේට් එක හදා ගන්න පුළුවන්. ඒතර මේවා තමයි AND ගේට් එකට දාලා දැනගන්න කරුණු. ඉතින් ඔය ගේට් දෙක තේරුණා නම් ඔය ගේට් එකයි AND ගේට් එකයි මෙන්න මේ විදිහට පරිවර්තක සටහන් සහ ट्रांजिस्टर වලින් අඳපු මේ සත්‍යතාව වගු ටික තේරුණා නම් ඇත්තටම ඉතින් එහාට මේ පාඩමේ ලොකු දෙයක් නැහැ.
ගොඩක් ලේසි. අපි බලමු ඊළඟ not gate එක කොහොමද දෙන්නේ කියන්නේ. හොඳයි එහෙනම් අපි ඊළඟට not gate එකට. not gate එක දාලා පරිපථ සංකේතය මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. අපි ත්‍රිකෝණයක් ඇඳලා මෙතනින් බෝලයක් දාලා මෙන්න මේ විදිහට ගන්නවා. මේකේ විශේෂත්වය ප්‍රධානයන් තියෙනෙත් එකයි ප්‍රතිදානයන් තියෙනෙත් කොමත් එකයි. ඕනම gate එකේ ප්‍රධානයන් එකයි. මේකේ ප්‍රධාන එකක් විතරයි. හරි. බූලියන් ප්‍රකාශනය අපිට මෙහෙම ගන්න පුළුවන්. a bar ඒ වල කම්ප්ලිමන්ට් එක සමානයි f. හරි. ඒ බා. ඒතර මේක අපිට ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධය. අපි a වලට බිංදුව දුන්නොත් f වලට ලැබෙන්නේ 1. අනිත් පැත්ත හැරෙනවා. හරි. ඒතර a වලට 1 දුන්නොත් f වලට ලැබෙන්නේ බිංදුව. ඔක තමයි not gate එක කියලා කියන්නේ. අනිත් පැත්ත හරනවා. සත්‍යතාවක වෙන බඩුව. සත්‍යතාවක කියලා කියන්නේ p input එක a සහ b ලබා දෙනවා. a සහ a විතරයි තියෙන බිංදුව input ලබා දෙන්න පුළුවන් ආකාර වෙන්නේ බිංදුව සහ 1 විතරයි. ඒ විතරයි තියෙන බිංදුව දුන්නොත් output එක මට 1 ලැබෙනවා. 1 දුන්නොත් output එක f දිහට බිංදුව ලැබෙනවා. හරි. ඔක තමයි not gate එක. හරි. මේ ගොඩක් වැදගත් gate එකක්. පොඩි gate එකක් වань ලොකු වැඩකින් කරගන්න පුළුවන්. බලන්න විශේෂත්වය වෙන්නේ අපිට දෙන එක අනිත් පැත්ත හරවලා ගන්න පුළුවන්. ඒකේ විරුද්ධ එක ගන්න පුළුවන්. හරි. මේක අපිට පුළුවන් transistor පාවිච්චි කරලා හදාගන්න. not gate එක මෙහෙම ගත්තොත් transistor මෙයාට අපි ගොඩක් දීලා මෙයා VCC දෙමු. එන 5 වෝල්ට් 5 වෝල්ට් මෙතන ගන්න output එක මෙයා බුගල් කරලා මෙතනින් මම දෙනවා input එක a මේක තමයි f කියලා කියන්නේ මේක තමයි v out. හරි. අපි ගත්තොත් පොඩි සත්‍යාවකුවක් a සහ f දන්නවා මෙතන බිංදුව සහ 1 ලබා දෙන්නේ. බිංදුව කියන්නේ බිංදුවයි වෝල්ට්, එක කියන්නේ 5 වෝල්ට්, f වෝල්ට් ලැබෙනවා කියන එක බලමු. හරි. මම ඊට බිංදුවයි වෝල්ට් දුන්නාම a කියන එක කියලා මෙතන මෙයා කැපී කලාපයට එනවා. කැපී කලාපයට ආවම f වලට කෙලින්ම මේ 5 වෝල්ට් වෙනවා. නේ කැපී කලාපයට මෙයා දරා යන්නේ නැහැ. ඒතර 5 වෝල්ට් f කියන්නේ c වලට කෙලින්ම VCC එනවා. ඒ කියන්නේ f කියන්නේ 5 වෝල්ට් බවට පත් වෙනවා. මෙතන 5 වෝල්ට් වෙලා තාර්කික මට්ටම 1 බවට පත් වෙනවා. 5 වෝල්ට් කියන්නේ තාර්කික මට්ටම 1. හරි. මම මෙතන 5 වෝල්ට් දුන්නාම ඊට 5 වෝල්ට් වුණාම මෙයා සංතෘප්ත වෙනවා නේද? මෙයා සංතෘප්ත වෙනකොට මෙතන විභාන්තරය 0.1ක් බවට පත් වෙනවා. මෙතන වල මෙතන 0.1කින් වැඩි වෙනවා. එහෙනම් f වල ඉබේ 0.1 වෝල්ට් බවට පත් වෙනවා. එහෙනම් මෙතන ඉබේ 0.1 වෝල්ට් ඒ කියන්නේ තාර්කික මට්ටම බිංදුව. හරියම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් not gate transistor පාවිච්චි කරලා මේ විදිහට පේනවා ඇති සත්‍යතාවක මෙතන වෙන සමානයි තාර්කික මට්ටම්. එතකොට ඔන්න ඔය තමයි not gate එකට සම්බන්ධ වෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි අපි මූලිකව දැනගන්න ඕනේ. ඉතින් එහාට අපි යනවා අනිත් gate ගැන කතා කරන්න. ඔය gate මූලික gate තුන එකතු කරලා හදපු ඉතුරු gate NAND gate එක, NOR gate එක සහ XOR සහ XNO කියන gate ටික. ඒ වගේ අපි මේ විදිහට ලොකුට කතා කරන්නේ සත්‍යාවබෝධ සහ බූලියන් ප්‍රකාශන ප්‍රබල සංකේත ටික විතරයි කතා කරන්නේ. හොඳයි අපි යමු ඉස්සරහට. දැන් මම ගන්න මුලින්ම NOR gate එක. NOR gate එකේදී පරිබල සංකේතය NOR gate එකේ පරිපථ සංකේතය මෙන්න මේ වගේ එකක්. පරිපථ සංකේතය ගත්තොත් දැන් මේ NOR gate එක හදලා තියෙන දරුවනේ මෙන්න මේ අපේ O gate කියන්නේ ඕකට පයින් ගහපුවාම මේක මේ O gate එක මේ O gate එකට එකතු කරනවා NOT gate එක ඉස්සරහින්. මේක තමයි අපේ NOR gate එක කියලා කියන්නේ. O gate එකට NOT gate මේක NO එක මේක NOT එක මෙතන එකතු කරපුවාම මට NO එක හදා ගන්න පුළුවන්. NO එක කියලා කියන්නේ මෙන්න මේක අපි තනි සංකේතයක් ඉදිරිපත් කරනවා මේකට. මෙන්න මේ වගේ මෙන්න මේ O gate එක ඉස්සරහින් මේ වගේ පොඩි ගෝලයක් දාන්න. මේක තමයි අපේ NOR gate එක කියන්නේ. හරි. ඒකට මෙතනදී මේ තමයි අපේ A B සහ F මේ තමයි පරිපථ සංකේතය. ඒතර මෙතනදී A B අපි මෙතන ගමු තව එකක් F1 කියන නැත්නම් මෙතන P කියලා P F. හරි. ඒතර පේනවා ඇති මේක තමයි මේක ඇතුලේ මේ දෙකම තනි එකක් විතර මේක ඇතුලේ තියෙනවා. එතකොට O gate එක වෙන එක O gate එක කියන එක ඒක අනිත් පැත්ත හරවලා not එකෙන් එළියට දෙනවා output එක විදිහට. එතන මම මේකට දාලා සත්‍යතාවයක් ගැන හිතුවොත් නැත්නම් බූලියන් ප්‍රකාශන ඉස්සලා ගන්නම්. බූලියන් ප්‍රකාශනයේ කොහොමද බූලියන් ප්‍රකාශනය? බූලියන් ප්‍රකාශන වල ලියන්න පුළුවන් මේ විදිහට. දැන් F කියලා කියන්නේ මෙන්න මේ දෙන්නාගේ එකතු වෙලා ඉන්නේ නැත්නම් අපි ගමු P කියන්නේ. P කියන්නේ A O B. හරි. එතකොට මට ඕනේ F කියලා කියන්නේ. එතකොට F කියලා කියන්නේ P වල බා එහෙම නැත්නම් කම්ප්ලිමන්ට් එක P වල බා තමයි F කියලා කියන්නේ. P වල බා. හරි. එතකොට මේකෙදි P කියලා කියන්නේ A ධන B නේ. එහෙම නැත්නම් A O B නේ. එතකොට A O B වල සම්පූර්ණකේ බා තමයි
F කියලා ගියා. හරි. එහෙනම් මට මේ විදිහට එකපාර ලියන්න පුළුවන් A ගණ B වල නැත්නම් AOB bar මේ සම්පූර්ණකේ bar තමයි අපේ output එක F එකේ මේක තමයි බූලියානු ප්‍රකාශන. හොඳයි ඉතින් මම මේකට දාලා සත්‍යතාවයක් ගන්න හිතුවොත් සත්‍යතාවයක් A B සහ F මම ගන්නවා 0.1 ඊට පස්සේ 0.1 ඊට දාලා output එක හොඳ ලැබෙන්නේ බලන්න අපිට මෙහෙම ගන්න පුළුවන් නේ මෙතනින් 0.0 දුන්නොත් ඔය ගේට් එකෙන් 0 එන්නේ නේ 0 එන්නේ මොකද මෙතන A හෝ B එක උණු පමණක් එක්ක වෙනවනේ මෙතන 0 එනවා 0 වෙලා මේකෙන් output එක not gate එක හරහා එද්දි ඒක එක බවට පත් වෙනවා හරිද හරි ඊළඟට මෙතනින් අපි දුන්නොත් 0.1 දුන්නොත් 1 වෙන්න ඕනේ O gate එකකින් આવොත් 1 වෙනවා ඊට පස්සේ ආ not gate හරහා එද්දි 0 වෙනවා එතනත් එහෙමයි මෙයා 1 එද්දි 1 වෙනවා 1 ආපහු not gate හරහා එද්දි 0 වෙනවා 1 1 එන්නේ නැවත 0 වෙනවා හරි ඔය විදිහට ගන්න ඕන ඔය තේරෙන්නේ නැත්නම් කෙනෙක්ට මෙහෙම දෙපාරකට ගන්න A B මම P සහ F කියලා ගන්නම් එතන මෙතන 0.1 P output එන්නේ අපි දන්නවා O gate එකේදී 0 හැර අනිත් ඔක්කොම එකයි. ඒතර මේක තමයි O gate එකේ output එක. මේක no එකකින් output වෙද්දි not gate එකක් කරහා යනවා. එතකොට මේවා අනිත් පැත්ත හැරෙන්න ඕනේ 0 1 බවට පත් වෙන 1 බිංදුව මේකත් 1 බිංදුවක් බවට 1 බිංදුවක් බවට පත් වෙනවා. හරි කොහොම හරි කමන්නේ. මෙච්චර ඕන එකපාර ලියන්න පුළුවන් නම් හොඳයි. උත්සාහ කරන එකපාර ලියන්න. දෙපාරට යනකොට වඩා මොකද ඉඩ ඉතුරු වෙනවා කාලය අපරාධේ. වැරද්දක් නෙමෙයි එකෙත් නමුත් සත්‍යවක එකපාර ලියන්න පුළුවන් මේ පොඩි දෙයක්. හරි. ඉතින් හිතන්න පුළුවන් ඔයාලට මොකද වෙන්නේ කියලා. හරි. නැත්නම් O gate එක අනිත් පැත්ත. දැන් බලන්න දරුවනේ මේ සමහර ළමයි හිතනවා මේක දැන් මේ තියෙන්නේ AND gate එක කියලා. බලන්න මේ no gate එකයි AND gate එකයි සමානද? no AND gate එක කියලා කියන්නේ මේක සමාන නෑ දරුවනේ. AND gate එකේදී වෙන්නේ AND gate එක කියන්නේ A සහ B දෙකම එක වුණොත් පමණක් එක වෙනවා. ඔයාලා මතක ගන්න AND gate එකේ output එක ලැබෙන්නේ මේ දෙකම එක වුණොත් පමණක් එක වෙනවා. මේ වෙලාව මේ වෙන මේ විදිහට. අනිත් හැම අවස්ථාවකම බිඳුවයි යට විතරක් එක වෙනවා. මේකේ තියෙන්නේ ඒක නෙමෙයි. හරි. මෙතන තියෙන්නේ 1 බිංදුව. හරි. මෙතන බිංදුව තුනක් උඩ 1. ඒ කියන්නේ දෙකම බිංදුව වුණොත් එක වෙලා තියෙන්නේ. දෙකම එක වුණොත් බිංදුවයි. නමුත් AND gate එකේ දෙකම එක වුණොත් එක වෙනවා. අනිත් හැම අවස්ථාවකම බිංදුව. මේ NOR gate එක AND gate එක සමාන නැහැ. දෙන්න අසමානයි. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. හරි. ඔය ඇටි NOR gate එක සම්බන්ධව අපි යනවා ඊළඟට NAND gate එක සම්බන්ධව. NAND මෙතෙන්ද NAND gate එක ගාමු. AND gate එක ඔයාලා දැන් තේරෙන්නේ නැති මේ NOR gate එක හදාගත්තේ O gate එක not එක දාලා. එතකොට AND gate එක NAND gate එක දාලා NAND gate එකට not එක දාලා. හරි. AND gate එකට not එක දාලා. එතකොට මට මෙතෙන්ට ඉඳ ගන්න පුළුවන් AND gate එකක්. AND gate එක කියන්නේ D අකුර වගේ තියෙන එක. මේ තියෙන AND gate එක. එතකොට මෙන්න මේකට ඉස්සරහ not gate එකක් දැම්මොත් මේක NAND වෙනවා. එතකොට මේක තනි පරිපථ සංකේතය විදිහට අපි AND gate එකේ මේ D අකුර ඉස්සරහින් පොඩි බෝලයක් දානවා. මේක තමයි NAND gate එක කියලා කියන්නේ. A B මෙන්න පරිපථ සංකේතය F. බූලියන් ප්‍රකාශනයක් ගැන හිතුවොත් දැන් ඔයාලට මේකෙන්ම ගන්න පුළුවන්. මොකද්ද බූලියන් ප්‍රකාශනය බවට පත් වෙන්නේ? AND gate එක කියලා කියන්නේ A and B A.B ඒකේ කම්ප්ලිමන්ට් එක එහෙම නැත්නම් bar තමයි output එක විදිහට එන්නේ. මොකද not gate එක හරහා යනවා. එහෙනම් මේක තමයි බූලියානු ප්‍රකාශන. සත්‍යතාවයක් ගැන හිතුවොත් සත්‍යතාවයක් විදිහට මොකද ලැබෙන්නේ? AND gate එක එනවා. AND gate එක not gate එකක් කරා යන්න ඕනේ. AND gate එක කියන්නේ A සහ B එක වුණොත් එක පමණක් වෙනවා. ඒතර මෙන්න මෙතනින් ඉඳලා එක වෙන්නේ. ඒතර මේක not එකක් කරා යනකොට මේක බිඳුව වඩපත් වෙනවා. එක එන්න ඕනේ. නමුත් not එකක් කරා යද්දී AND gate එකේදී බිඳුව වෙනවා. අනිත් හැම අවස්ථාවෙකම බිඳුවයි එකයි බිඳුව වෙන්නේ. not එක කරා යද්දී එක වෙනවා. බිඳුව එකයි බිඳුව එන්නේ. බිඳුවරක් බිඳුවයි. මෙතනින් බිඳුවරක් බිඳුව not එක කරා යද්දී ඒක එක වෙනවා. එකවරක් බිඳුවයි ඒක not එක කරා යද්දී එක වෙනවා. හරි ඔන්න ඔය මට ගන්න පුළුවන් NAND gate එකේ සත්‍යතාව. හරිම ලේසි. ප්‍රයෝජන හදා ගන්න පුළුවන්. මොකද ඒකට AND gate එකයි not එක තුර NAND එක හැදෙනවා. හොඳයි අපි ඊළඟට යන්නේ XOR gate එකට. XOR gate එක ගැන බලුවොත් XOR එක ටිකක් අද විශේෂ වෙනස් අනිත් කතා කරේවට වඩා පොඩ්ඩක් බලන්න. මෙන්න මේ XOR මෙහෙමත් ගන්න XOR කියලා කියනවා. XOR කියලා කියනවා කොහොම හරි මේ gate එක ගත්තාම මේ gate එකේ පරිපථ සංකේතය මේකෙදී XOR පරිපථ සංකේතය වෙනස් පොඩ්ඩක් මෙන්න මේ වගේ O gate එකම තමයි O gate එකේ විශේෂ අවස්ථාවක් XOR කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි දාගන්නවා.
මේ තමයි x වර්ගයේ එකේ පරිබල සංකේතය. ඒතකොට මෙන්න මේක තමයි x වර්ගයේ මේකේ විශේෂත්වය වෙන්න දරුවනේ. මේකදී දැන් O ගේට් එක කියලා කියන්නේ A හෝ B එක වුණත් එක වෙනවනේ කියන්නේ. ඒකේ දෙකම එක වුණත් එක වෙනවා. මොකද x වර්ගයේදී වෙන්නේ x වර්ග කියලා කියන්නේ අනිවාර්යෙන්ම දෙකෙන් එකක් එක වුණොත් පමණක් එක වෙයි. ප්‍රධානයන්ගෙන් එකක් පමණක් එක වුණොත් පමණක් එක වෙනවා. ඒ කියන්නේ සියල්ලම එක වුණොත් සත්‍ය වෙන්නේ නැහැ. සියල්ලම සත්‍ය වුණොත් මේක සත්‍ය වෙන්නේ නැහැ. ඒතර මෙතනදී මම ගන්නවා A සහ B output එක f විදිහට. ඒතර මේකට දාලා ගත්තොත් බූලියන් ප්‍රකාශනය මම ලියන්න පුළුවන් මේ විදිහට. අපි ඔක ලියනවා AOB කියන්නේ මේ විදිහට AOB. මේක XOR නිසා මේ O සංකේතය කවුන්ට් කරනවා. මේ තමයි අපේ බූලියන් ප්‍රකාශන වලටපත් වෙන්නේ. AOB. හරි. A XOR B. A XOR B මේ විදිහට ප්ලස් ලකුණට අපි විදිහට සර්කල් එකක් දානවා. හරි. මේක සත්‍යතාව වගුව ගැන බැලුවොත් සත්‍යතාව වගුව මට ලියන්න පුළුවන් දරුවනේ සත්‍යතාව වගුව මේ විදිහට A B සහ F බිංදුව 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 1. හරි. මේකෙදි දෙකෙන් එකක් පමණක් එක වුණොත් එක වෙනවා. හරි. දෙකෙන් එකක් පමණක් එක වුණොත් එක වේ. දෙකෙන් එකක් පමණක් සත්‍ය වුණොත් පමණක් සත්‍ය. ඒතර දෙකෙන් එකක් විතරයි සත්‍ය වෙන්න පුළුවන්. මෙන්න බිංදුව 1 දැන් බිංදුව කියන දෙකම බිංදුවයි කොමත් බිංදුවයි. බිංදුව 1යි දෙකෙන් එකක් සත්‍ය නිසා සත්‍යයි. 1යි බිංදුව දෙකෙන් එකක් සත්‍යයි. මෙයා බිංදුවෙන් මේක සත්‍යයි. 1යි 1යි දෙකම එක වෙලා තියෙනවා. එහෙනම් හරියන්නේ නැහැ බිංදුවයි. හරි. ඒක වැදගත්. හරි. XOR ගේට් එකේදී වෙන්නේ ඔකයි. O ගේට් එක ගත්තා නම් මෙතනත් එකයි. මොකද XOR ගේට් එකේදී මෙතන බිංදුවක් බාටපත් වෙනවා. හරිද? හරි. හොඳයි. එතකොට මෙන්න මේ XOR ගේට් මේකට අපිට සම්බන්ධ වෙනකොට මට පුළුවන් අපිට පුළුවන් දරුවනේ මේ XOR ගේට් අපි දන්න ගේට් එක. ඒ කියන්නේ O ගේට් එක, NOT ගේට් එක, AND ගේට් එක වගේ ගේට් අපි මූලික ගේට් තුන පාවිච්චි කරලා මේ ගේට් එක හදාගන්න. හැබැයි ඒක හදාගන්න අපිට නිකම්ම බෑ. අපිට ඕනේ බූලියන් ප්‍රකාශනයක් හරි මේ සත්‍යතාව විදිහට හදාගන්න පුළුවන්. ලේසිම දේ තමයි අපි බූලියන් ප්‍රකාශනයක් ලියාගන්න එක. අර ගේට් පාවිච්චි කරගෙන දැන් මෙතන තියෙන්නේ XOR ගේට් එකනේ. XOR වෙනකොට අපි දන්න ගේට් වලින් බූලියන් ප්‍රකාශනයක් ලියාගත්තා නම් වැඩේ කරගන්න ලේසියි. දරුවනේ මෙන්න මේ විදිහට සත්‍යතාවයක් දුන්නාම අපිට බූලියන් ප්‍රකාශනය ගන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. මම ඒවා පිළිබඳව ඊළඟ වීඩියෝවේ අනිවාර්යෙන්ම සවිස්තරාත්මකව කතා කරන්නම්. ලොකෝට ඒවා අපි කතා කරමු. දැනට මම එකක් විතරක් කියලා දෙන්නම්. අපිට පුළුවන් දැනට මේ XOR එක විතරක් දැනගන්න පොඩියට මම මේක පොඩ්ඩක් සරලව කියලා දෙන්නම් අපිට ගන්න පුළුවන් වෙන විදිහට. මම තෝරගන්නවා දරුවනේ අපි තෝරගන්නවා මේ ප්‍රතිදානයේදී මේ එක වෙලා තියෙන තැන් ටික. එක වෙලා තියෙන අවස්ථා ටික. ඒතර අපි ගන්නවා මේ විදිහට. දැන් හිතන්න අපි A සප්ලයි ඉන්පුට් එකට A දෙනකොට A එක වෙලා තියෙනවා අපි කියන එකට A කියලා. හරි. එක නම් A නම් A වල එක නම් කියන්නේ A. හරි. ඊට පස්සේ මේක බිංදුව නම් A වලම බිංදුව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ A bar. A bar කියලා අපි කියනවා. එහෙනම් දැන් මෙතන උදාහරණ විදිහට මෙතන තියෙන A bar. මෙයාත් A bar. මෙයා A. මෙයා A. කියන්නේ A වල එක කියන අවස්ථාව කියන්නේ A. A වල බිංදුව කියන අවස්ථාව කියන්නේ A bar. හරි. ඊට මෙතන B ගත්තොත් B ත් එහෙම. ඊට A එහෙමනම් B ත් එහෙමමයි. B වල බිංදුව අවස්ථාව කියන්නේ B bar. එක කියලා කියන්නේ B. හරි. ඊට මෙතනදී B bar, මෙයා A, මෙයා B, මෙයා B bar, මෙයා B. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ එක වෙලා තියෙන ටික තෝරගත්ත අල්ලගත්තට පස්සේ අන්නේ එක වෙලා තියෙන කට්ටිය සඳහා ප්‍රකාශනයක් මම ලියනවා. මම මෙයා අපේ අවුට්පුට් එක මම යා F1 F වලින් F කෙනෙක් F1 එයා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ දෙන්නගෙන්. හරි. A bar සහ B වලින් අපි මේක ලියනවා A bar and B. එහෙම නැත්නම් A bar.b. මේ දෙකේ ගුණිතයක් විතර මම ලියනවා. හරි. ගුණිතයක් විතර මම මෙයාව ලියනවා. මෙයා ඇවිල්ලා තියෙන්නේ F2 මෙයා මට ගන්න පුළුවන්. මෙයා ගන්න පුළුවන් මෙන්න මේ දෙන්න ගුණිතලා තමයි ගුණ වෙලා තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ කියලා හිතලා. හරි. එතනම එකතු වෙන ලැබිලා තියෙනවා කියලා හිතලා අපිට ගන්න පුළුවන්. මේක ඊළඟ පාර කතා කරමු ඊළඟ දවසේ. අද අපි කතා කරමු මේ ගුණ වෙලා ලැබිලා තියෙනවා කියලා හිතලා මේ දෙන්න ගුණිතයක් විතර මම මෙයා ලියනවා. A වතාවක් B bar. එහෙම නැත්නම් A O B sorry A and B bar. A and B bar. නැත්නම් A.B bar. හරි. දැන් මට මෙන්න මේ ටික එකතු කරලා F කියන මොකද මේකෙන් මේ එක වෙලා තියෙන සත්‍ය වෙලා තියෙන ටික විතරයි මට අවශ්‍ය. ඒකෙන් තමයි මේක හැදලා තියෙන්නේ. ඒත් මට මේ දෙන්න එකතු කරලා මේ F සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් දරුවනේ F කියලා කියන්නේ මේ දෙන්නට AND එකක්ද මේ O එකක් දැම්මොත් F1 O F2 එහෙම නැත්නම් A F1 දාන F2 මේ දෙන්න එකතු කරගන්න. එතකොට පස්සේ මට එනවා මෙන්න මේ විදිහට A bar.b
plus නැත්නම් n a and a bar dot b එකතු කිරීම a dot b bar. ඔන්න ඔය විදිහට මට මෙන්න මේ XOR සඳහා බූලියන් ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. හරි. මෙතන මානවගේ ප්‍රශ්නයක් නැහැ. f සමානයි a bar dot b දන a dot b bar. හරි හරිම ලේසි. තේරුම් ගන්න මම නැවත ඊළඟ වීඩියෝෙන් අනිවාර්යෙන් කියලා දෙනවා. අපි සත්‍යවාග ලොකුවට සාකච්ඡා කරනවා. ඒතකොට මෙන්න මේ වගේ එකක් ආවහම සත්‍යවාග ප්‍රශ්නේ අපිට බූලියන් ප්‍රකාශනය ලියන්න. ඔයා කරන්නේ ප්‍රතිදානයේ කියන එක වෙලා තියෙන තැන් ටික අල්ල ගන්න. එක වෙලා තියෙන තැන් ටික අල්ලගත්තා. ඊට පස්සේ ඊට අදාළව මෙන්න මෙතන එයාගේ ප්‍රධානයන් වල ගුණිතයක් විදිහට මේ ප්‍රතිදානය ලියා ගන්න. F1 දැන් F1 මට ලියන්න පුළුවන් මේ දෙන්නා ගත්තොත් මෙතන මම කිව්වා A සත්‍ය කියන්නේ එක නම් එයා A වල බිඳුව කියලා කියන්නේ A bar. එහෙනම් මෙතන A bar dot b. මෙතන තියෙනවා A bar dot b. හරි එහෙනම් මෙතන F2 මෙයා ගත්තොත් මෙයා කියන්නේ A dot b bar. A dot b bar. ඊට පස්සේ අපි ගත්තොත් ප්‍රතිදානයේ සම්පූර්ණ ප්‍රතිදාන F කියලා කියන්නේ F1 F2 සියල්ලගේම එකතුව. තව මෙතන පහළ පහළ ගියොත් එහෙම තව ආර හම්බුනොත් සත්‍යවගුවේ තව පහළ F1 F2 F3 විදිහට පහළේ ඒ සියල්ලගේම එකතුව විදිහට ඔයාලට F ගන්න පුළුවන්. හරි F ගන්න පුළුවන්. එකතුව එහෙම නැත්නම් මේ ඔක්කොම O ගේට් එකක් දාලා ඔයාලට මෙන්න මේ F අවසාන ප්‍රතිදානය ලබා ගන්න පුළුවන්. හරි දැන් මේ බලන්න මේකන තියෙන අපි දන්න ගේට් මෙන්න මේ A bar තියෙනවා dot කියන්නේ අපේ AND ගේට් එක එකතු කිරීම කියලා කියන්නේ එහෙම නැත්නම් O ගේට් එක ඊට A dot AND ගේට් එක B bar කියලා කියන්නේ not ගේට් එක. හරි ඒක දන්න ගේට් ටිකක් තියෙන්නේ. ඔය දන්න ගේට් වලින් මට මේ XOR එක හදා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක ඇත්තටම සුල්ලයි දරුවනේ මෙන්න මේක හරි. A XOR B නේ. මේක ඇත්තටම සුල්ලයි A bar dot B O A dot B bar. හරි මේ දෙක සුල්ලයි. හරි. මට මෙන්න මේක වෙනකොට එකක් හදා ගන්න පුළුවන් අපි දන්න ගේට් වලින්. අපි ඇන්දොත් මේ විදිහට මම A bar dot b ගන්න ඕනේ. A ඉස්සලම් දුන්නොත් එයා not gate එක කරහා යවලා A ඉස්සලම් දුන්නා එයා A bar කරගන්න. හරි. ඊට පස්සේ A bar B වලටයි මම දෙන්න ඕනේ මොකක්ද? AND gate යන්නේ මේ dot එක කියන්නේ AND gate එකනේ D. හරි. D AND gate එක කියන්නේ D. ඊට පස්සේ අපි එයාටයි මෙයාව එකතු කරන්න. දැන් මෙතනත් එකක් වෙනවා A dot b bar. ඒ කියන්නේ A and B bar. ඒක B bar හදා ගන්නවා. මේ තමයි B කියලා කියන්නේ. එහෙනම් B වලින්ම එකක් අරගෙන B bar හදා ගන්නවා. ඊට පස්සේ A දෙන්න ඕනේ. ඒව අපි දෙමු මේ විදිහට ඒව ගමු. මෙයාගෙන් ඒව ගන්නවම ඒව අරගෙන ඉතින් AND gate එකට දානවා. ඊට පස්සේ B වරගෙන B not gate එක කරහා යවන්න ඕනේ. මොකද මට B bar තමයි ඕනේ. B bar අරගෙන මේ ඉතින් B bar එතකොට මේ B barට අදාළව AND gate එකට දාගම මට මෙතනින් එන්නේ මොකද්ද එතකොට මෙතනින් එනවා A bar dot b මෙතනින් එනවා A dot b bar. හරි. ඒන output දෙක මොකද කරන්න ඕනේ? ඒන output දෙක මේ විදිහට O gate එකකට දා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම O gate එකට දා ගන්නවා මේක. මේ output දෙක. හරි. එහෙනම් මෙතන තමයි අපි final output එක දෙන්නේ F. මේක හරියටම තුල්ලයි දරුවනේ අපි කතා කරපු මෙන්න මේ XOR gate එක. හරි. එහෙනම් මම මේ දන්න අපේ gate වලින් මම මේ විදිහට පරිපථයක් සකස් කරගන්නවා අපේ XOR gate එකට. XOR gate එක දැන් ඔයාලට තේරෙනවද? අපි අර කලින් අදාළ transistor පාවිච්චි කරලා මේක හදා ගන්න පුළුවන් කියන එක. හරි. ඔච්චරයි. ඉතින් මේක තව විදිහක් තියෙනවා අපිට කරගන්න පුළුවන්. මේක මම ඊළඟ දවසේ කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියන එක. ඒ කියන්නේ මෙතනදී AND gate දෙකක් පාවිච්චි කරලා දෙනවා O gate එකක් තියෙනවා මට පුළුවන් මේක O gate දෙකක් සහ එක AND gate එකක් පාවිච්චි කරලා හදා ගන්න. හරි. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ XOR එකට සම්බන්ධව තව අපි කතා කරන්න ඕනේ. තව ඉස්සරහට අපි බලමු. නමුත් මූලික කරුණු ගන්න ඔළුවේ තියාගෙන මෙන්න මේක ගත්ත විදිය පොඩ්ඩක් නැවත ඔයාලා බලන්න මේකෙන් කොහොමද මම මේ ගත්තේ කියන එක නැවත පොඩ්ඩක් උත්සාහය දෙන්න ගන්න. ඒකට තනියම තමන්ගේ ක්‍රමයක් ආවේනික ක්‍රමයක් හදාගන්න. හරි මම නැවත ඒ පිළිබඳව මේ සත්‍යතාවක පාවිච්චි කරලා සත්‍යතාවකෙන් කොහොමද බූලියන් ප්‍රකාශනයක් ගන්න කියන එක නැවත සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන්. අපි දැනට යමු. අපි ගමු ඊළඟට x nor එහෙම නැත්නම් x nor කියලා මෙහෙමත් අපි ගන්නවා. මෙන්න මේ ගේට් එක. මම තේරෙනවා ඇති x nor කියලා කියන්නේ මේකට not gate එකක් සම්බන්ධ කරනවා අපි කලින් කතා කරා වගේ. මෙන්න මේ O gate එකට XOR gate එකට not gate එකක් ඉස්සරහින් දානවා. ඒතකොට මෙතෙන්ට බෝලයක් එනවා. මේක තමයි X NOR gate එක කියලා කියන්නේ. X NOR gate එක කියලා කියන්නේ මෙන්න මේ මෙයාගේ කම්ප්ලිමන්ට් එක මේකම තමයි. මේකට අපි බා එකක් not gate එකක් ඉස්සරහට දාලා මේක උඩින් බා එකක් එනවා. හරි. එතන output එක එනකොට මේකේ output එකේදී කොහොමද දරුවනේ එන්නේ මේක එක වෙලා
මේවා බිඳුව වෙනවා. මෙයා බිඳුවද මෙතන ආය කලින් බිඳුව මෙයා 1 මෙයාත් 1නේ. දැන් මේක not gate එක කරහා ගිහින් දෙන්න ඕනේ. not gate එක කරායත් මේ බිඳුව 1 බවට පත් වෙනවා. මෙතන තියෙන 1 බිඳුව බවට පත් වෙනවා. හරි. ඊළඟ මෙතනදී මෙයා බිඳුව බවට පත් වෙනවා. එක තිබ්බේ මෙයා not gate කරායදී 1 බවට පත් වෙනවා. ඒත් මෙතන බලන්න x no r කියලා කියන්නේ දෙකෙන් එකක් හෝ බිඳුව 1 වුණොත් 1 වෙන්නේ නැහැ. දෙකම බිඳුව වුණොත් හරි දෙකම 1 වුණොත් විතරයි සත්‍ය වෙන්නේ. හරි. දෙකම 1 වුණොත් හෝ දෙකම බිඳුව වුණොත් විතරයි අසත්‍ය වුණොත් විතරයි සත්‍ය වෙන්නේ. මේක තමයි x no r gate එක කියලා කියන්නේ. ඒකේ පරිවර්ත සංකේතී බෝලියන් ප්‍රකාශන මේ විදිහට තියෙන්නේ පරිවර්ත සංකේතය. මේක සත්‍ය වර්ග මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන්. x no r gate එකේ සත් දන්නවා නම් x no r කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මම මේකෙත් පොඩ්ඩක් අර අපි කලින් කතා කරේ මේ වගේ බෝලියන් ප්‍රකාශනයක් ලියලා පෙන්නන්නම්. අපිට දන්න ඒවා ඇසුරෙන්. හරි. බැලුවොත් මේ විදිහට මේකෙත් අපි මොනවද අල්ලගන්නේ? මේක අල්ලගන්නේ එතකොට අපි දන්නවා අල්ල ගන්න ඕන විදිහට එක වෙන තැන. හරි. සත්‍යතාව වර්ගයේ ප්‍රතිදානි සත්‍ය වෙලා තියෙන තැන එහෙම නැත්නම් එක වෙලා තියෙන තැන අල්ල ගන්න. අල්ලගෙන ඒවා ලියනවා මොන ඇසුරෙන්ද? ප්‍රධානයන් ඇසුරෙන් අපේ AND gate එකක් දාලා නැත්නම් dot ගුණිතයක් විදිහට අපි ලියා ගන්නවා. මෙයා මම ලියන F1 කියලා කියන්නේ A bar B bar. A bar තවත් B bar. A bar dot B bar. හරි ඊළඟ යටින් කෙනෙක් ඉන්නවා. එයා මට ලියන්න පුළුවන් A dot F2 කියන්න මම යාව. එයා ඉන්නේ A B මෙයාත් A මොකද මේ දෙන්නම එක තියෙන්නේ. ඒකට මෙතන ඉන්නේ A dot B. හරි. දැන් එහෙනම් අවසාන අපේ ප්‍රතිදානය F කියලා කියන්නේ මේ දෙන්න එකතුව මේ ඔක්කොම ටික එකතු කරන්න ඕනේ පහලට F1 දන F2 ඒ කියන්නේ A bar dot B bar දන A dot B මෙන්න මේක තමයි මගේ ෆයිනල් අවුට්පුට් එක F කියලා ගෙනියන මේක ඇත්තටම තුල්ලයි x no r gate එකට x no r gate එකට හරි දැන් අපිට එහෙනම් ලියන්න පුළුවන් ඇත්තටම දරුවනේ A O B වල මෙන්න මේ කම්ප්ලිමන්ට් එක මේක තමයි x no r කියලා කියන්නේ A dot B bar දන A dot B මෙන්න මේකට සමාන වෙනවා. හරි. දැන් ඔයාලා දාලා අපි ඇන්දොත් සත්‍යතාව මේ ඔන්න ඔය ප්‍රකාශන කරලා අපි දන්න ගේට වලින් මේකට ඇන්දොත් පරිවර්තන කොහොමද දෙන්නේ? මෙතන A බා B බා දෙන්න ඕනේ. A B ඕනේ. මම මේ දේ මාරු කරන්න මේක ඇත්තටම මාරු කරලා කියලා ප්‍රශ්නයක් නැහැ. A dot B දන A bar dot B මොකද මම පරිපතේ ලස්සන වෙන්න ඕන නිසා මම මේක මාරු කර ගන්නවා. එහෙම ගැටලුවක් නැහැ මම කරා කියලා. එහෙනම් A B දීලා මම හදා ගන්න ඉස්සෙල්ලාම A dot B AND gate එකක් මේ තියෙන්නේ A සහ B දෙනවා ඊට පස්සේ මම A සහ B පාවිච්චි කරන්න ඕනේ ඊළඟ AND gate එකට හැබැයි එතන තියෙන්නේ A bar සහ B bar එයා not gate එකක් හායනවා මම ඒව not gate එකක් හායනවා මේ විදිහට දෙනවා A bar එකට මම B වත් එවන්න ඕනේ not gate එකක් කරා මෙයාට not gate එකක් ලබා දෙනවා එහෙනම් එතනත් AND gate එක දාලා එතන සම්බන්ධ කරනවා. දැන් බලන්න මෙතනින් ඉන්නේ A bar, මෙතනින් ඉන්නේ B bar, එතන මෙතනින් ඉන්නේ A dot B, මෙතනින් යනවා A bar dot B dot. A bar dot B bar කියන එක. හරි. ඊට පස්සේ මේ දෙනව අරගෙනවම දෙන්නවම O gate එකට දාන්න ඕනේ නේද? O gate එකට දාන්න මේ දෙනවම O gate එකට සම්බන්ධ කරනවා. හරි. එහෙනම් ඔන්න ඔය තමයි මට මේක ලැබෙන්නේ. මේ තමයි මගේ ෆයිනල් අවුට්පුට් එක F කියලා කියන්නේ. කලින් හදපු XOR පරිපතේ තියෙනවා. ඒක ඉස්සරහින් අපි not gate එකක් දැම්මොත් මේත් හරිනේ. අපි දන්නවා XOR gate එක ඉස්සරහින් not gate එකම තමයි XOR කියන්නේ. ඉතින් ඒක තමයි මේ අඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකම නෙමෙයි. ඉතින් වෙනස් පරිපතයක්. ඔය විදිහට අපිට පරිපත ඕන අපිට අවශ්‍ය දේ නිර්මාණය කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ XOR gate එකත් ඔය විදිහට ඉවර වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අදම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තව පුංචි කරුණු කාරණා ටිකක් තියෙනවා. තව තියෙන flip flop සහ ගැටලු විසඳීම් විතරයි. අපි ගැටලු විසඳීම් කීපයක් සාකච්ඡා කරලා flip flop සාකච්ඡා කරලා මේ පාඩම ඉලෙක්ට්‍රොනික්ස් පාඩම ඉවර කරමු ඊළඟ වීඩියෝවේ. හරි ඉතින් එහෙනම් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මාව සම්මත කරගෙන අහන්න. එහෙනම් ඊළඟ වීඩියෝවේ හම්බ වෙනකම් හැමෝටම සුබ පතනවා මේ වැඩේ කොට දා ගන්න.